දැනුම ලබාගමු දැසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරතී අයිබෝවන් සුබෝදෑසනක් සුබ දවසක් හැම දිනාටම අද ජූනි මාසේ 18 වෙනිදා සෙනසුරාදා දැන් අපිට අරුබුදයත් එක්ක ජීවත් වෙන්න වෙලා තියෙන තව දුරටත් අරුබුදේ මොකක්ද කියන එක අපි ඔබට හැමදාම කියනවා අරුබුදෙන් ගොඩ එන විදිහක් කල්පනා කරන එක තමයි දැන් වඩා වැදගත් වෙන්නේ මේ සඳහා අපිට විවිධ කැපකිරීම් කරන්න වෙනවා අරුබුදෙන් ගොඩ එන්න බණ්ඩ හා සේවාවන්ගේ මිල මට්ටම ඉහළ ගිහිල්ලා මිනිස්සුන්ට ජීවත් වෙන එක අමාරුයි මිනිස්සු Tamanගේ දෛනික කාලයෙන් වැඩි කොටසක් පොලිම් වල ඉන්න වෙලා දැන් අපි මෙතනින් ගොඩ එන විදිහක් කල්පනා කරන්න ඕනේ සමස්තයක් විදිහට රටේ පුරවැසියෝ හැමදෙනාම අපි අද සුභාරතිය තුල කතා කරන්න කල්පනා කරේ දැන් ඊයේ දවසේ රාජ්‍ය සේවයට අලුත් චක්‍රලේඛයක් නිකුත් කරනවා විශේෂයෙන්ම රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්තුමන් MMPK මායාදුන්නේ මහත්මයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට රජයේ කාර්යාල වෙත නිලධරයන් කැඳවීම සීමා කිරීම පිළිබඳව චක්‍රලේඛයක් නිකුත් කරනවා ඒකත් මූලික කරගෙන අපේ රටේ රාජ්‍ය සේවය කොහොමද මෙතනින් ඉස්සරහට මේ අලුත් අරුබුදකාරී තත්වයේ තුල ගොඩනැගිය යුත්තේ කියන කතාවට අද අපි එළඹෙන්න සූදානම් වෙන්නේ. ඒ සඳහා අද අපි ආරාධනා කළේ සුභාරතී සංවාද මණ්ඩපයේට රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්තුමන්ට MMPK මායාදුන්නේ මැතිතුමන්ට. අපි ඔබතුමන් ඉතා ගෞරවයෙන් පිළිගන්නවා අයිබෝන් ලේකම්තුමනි. අයිබෝන්. ලේකම්තුමනි දැන් මේ ඊයේ දවසේ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය 2022 දැන් සාමාන්‍යයෙන් ලේකම්තුමනි කියන්නේ ආර්ථික අර්බුදයක් ආපු වෙලාවක වැඩියෙන් වැඩ කරන්න ඕනේ කියලා. හැබැයි අපි රාජ්‍ය සේවකයන් කැඳවීම සීමා කරනවා. ඒ නිසා කෙනෙක්ට මේ පිළිබඳව පරස්පර හැඟීමක් එන්න පුළුවන්. අර්බුදයක වැඩියෙන් වැඩ කරන්න ඕනේ. අපි මේ මොකක්ද රටක් විදිහට කරන්න යන්නේ කියලා. අපි ඒක පැහැදිලි කරගෙන ප්‍රවිෂ්ටයක් ගමු. සියලුම ශ්‍රාවක සමූහයටම ඊටම සනසිලිදායක දවසක් ප්‍රාර්ථනා කරන සුබ උදෑසනක් සමග විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ දැනට සේවා සැපීම් සම්බන්ධයෙන් කතා කරනකොට මේ ඉඩකඩ අපට පෙන්වා දෙනවා බොහෝ දේවල් අපට වෙනස් කිරීම කළ යුතු බව. මේකේ මුලට ගියොත් අපි මේ අවුරුද්දේ මුලට ගියොත් අපි ගිය අවුරුද්ද අවසානයේ ජාතික අයවැයෙන් අමාත්‍යාංශවලට ලොකු ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් වෙලා ඒ අමාත්‍යාංශ වාර්ෂික ක්‍රියාත්මක සැලැස්මක තමයි වැඩ කරමින් හිටියේ. හැබැයි මේ අර්බුදයත් එක්ක ඒ ප්‍රතිපාදන නතර වුණාම ඒ බොහෝ ආයතනවලට තියෙන්නේ බොහොම සීමිත ඒක නඩත්තු කරගෙන යන ප්‍රතිපාදන ප්‍රමාණයක් විතරයි. එහෙම වුණාම ඇත්තටම සියලු සංවර්ධන වැඩ අනිකුත් සියලු ව්‍යාපෘති විදේශ ව්‍යාපෘති නොවන යම් කාලයකට කල් දාන්න සිද්ධ වෙනවා. එතකොට එහෙම කල් දාන්න සිද්ධ වුණාම අර මෙතෙක් කල් තිබ්බ ගොඩක් අංශවලට සක්‍රියව ලොකු කාර්යභාරයක් නැහැ. එහෙම නැත්නම් අනිත් පැත්තෙන් කිව්වොත් ඒ කාර්යභාරය සීමිත පිරිසකින් කරන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා අපි ඒකම අපි කල්පනා කරා දිගින් දිගටම දැන් මේ தත්ත්වය එනකොට අපිට පුළුවන් ක්‍රමය මොකද්ද සීමිත පිරිසකින් වැඩ කරන්න අවශ්‍ය වුණොත් ඒගොල්ලෝ ගෙදර ඉඳන් ඒ සේවය ලබා ගන්න. ඒක අපි මීට කලිනුත් හඳුන්වලා දීලා තිබුණා. ඊට පස්සේ අපිට අවශ්‍ය වුණා මේ අතිරේක දැනට කාර්යභාරයක් නොමැති පිරිස පුළුවන් ද දැනට ජාතික අවශ්‍යතාවයක් වෙමින් පවතින ගෙවතු සහ කුෂිකාර්මික වැඩසටහනට යොදව ගන්න. ඒක තමයි අපි ගිය සතිය අර සිකුරාදා නිවාඩු දිනයත් එක්ක යෝජනා කළේ.
මේ සියල්ල කරන්නේ රටක තියෙන අත්‍යවශ්‍යම පවත්වාගෙන යන්න ඕන සේවා ප්‍රමාණයක්. ඒ සේවා ප්‍රමාණය ඒ සේවාවන් අපි දිගටම අරන් යන්න ඕන. මා ජනතාව, රාජ්‍ය ව්‍යුහය, රාජ්‍ය පරිපාලනය, ජාතික ආරක්ෂාව, පොලිසිය ඒ සියල්ල පවත්වාගෙන යන්න ඕන. ඊට පරිබාහිරව යම් ප්‍රමාණයක් මේ වෙලාවේ මේ විදියට තැබීම ලොකු බාධාවක් සේවා සැපීමට වෙන්නේ නැහැ. ඒ වගේම ඒක මේ ප්‍රවාහන ගැටලුවක් තියෙන වෙලාවෙ එහෙම කරාම නිෂ්පාදන ආයතන ඉන්න සේවකයන්ට, ඒ කියන්නේ නිෂ්පාදන අංශ වල ඉන්න පෞද්ගලික වෙන්න පුළුවන් අනිකුත් අයට ඒ තියෙන පොදු ප්‍රවාහනයේ පහසුව ඇති වෙනවා. අන්න ඒ ගැන හිතලා තමයි අපි බැලුවේ යම් ප්‍රමාණයකට මේක සීමා කිරීම සුදුසුයි කියන එකයි රජයේ අදහස උනේ. ලේකම්තුමනි, දැන් ජාතික ගුවන්විදුලියෙන් ඔබතුමන් ඊයේ දවසේ මේ චක්‍රලේඛය නිකුත් කරනවා. ඊට පහුවෙනිදා උදෑසන 7 වෙනිදා ඔබතුමන් ජාතික ගුවන්විදුලියේ සභාරතී සංවාද මණ්ඩපය තුල. ඒ නිසා රාජ්‍ය සේවකයෝ ටික, රටේ පුරවැසියෝ ටික කන තියාගෙන අපි වහගෙන ඉන්නවා ඇති. මොනවද මේ රාජ්‍ය කාර්යාල වෙත සේවකයන් ගෙන්වීමේදී අලුතින් උපයෝගී කරගන්න නීති රීති ටික, උපමාන ටික මොනවාද කියලා දැනගන්න අපි බොහොම කැටියෙන් පැහැදිලි කරගත්තා. ඔව්, ඇත්තටම දැන් මේ වෙලාවේ ඒ සම්බන්ධයෙන් තීරණය කරගන්න වෙන්නේ ඒ ආයතන ප්‍රධානියට, ඒ අමාත්‍යාංශ ලේකම්වරයාට, ඒ ප්‍රාදේශීය ප්‍රධානියට. මේ වෙලාවේ මට කියන්න බෑ එක ප්‍රදේශවල තියෙන ප්‍රවාහන තත්ත්වය මොකද්ද කියන එක. එතකොට සේවාවට පැමිණෙන වෙලාව නම් ශීලී කරගන්න සිද්ධ වෙනවා. ඊළඟට සමහර වෙලාවට අපට ඒක ප්‍රදේශවල දැන් උදාහරණයක් ගත්තොත් සෙස්සිරිපායේ එක කාර්යාල පරිසරයක්, මේ කොළඹ ටොරින්ටන් එක පරිසරයක්, සමහරට පිටකොටු එක පරිසරයක්. එතකොට ඒ ආයතන ප්‍රධානීන්ට, ඒ පරිපාලන භාර නිලධාරීන්ට ළඟම එක කතා කරලා පොදු බස් ප්‍රවාහනයක් අපි අර කොවිඩ් කාලේ කරා වගේ ඒ තැන්වලට ගන්න වෙනවා. ඒ විදිහට ජාතික රෝහල් පරිසර, මේ අධිකරණ පරිසර, ඒ වගේ දිස්ත්‍රික්ක වශයෙන් උත් මේ අගනගරයේ වශයෙන් උත් මධ්‍යම ලංකා ගමනාගමන මණ්ඩලයත් එක්ක කතා කරලා පෞද්ගලික බස් සමග කතා කරලා පොදු ප්‍රවාහන සේවයකට සකස් කරගන්න සිද්ධ වෙනවා. මේක අපි උපදෙස් දීලා තියෙනවා. මොකද අපිට තව දුරටත් අපි නිලධාරීන්ට පවා වෙන්ද වගේ තනිව තම තමන්ට හිමි නිල රථ ඒ වාහනවල එන්න අපහසුතාවයක් තියෙන්නේ. මොකද මම උනත් මගේ වාහනට තෙල් ගන්න පැයටක් 9ක් ඉන්න ඕන තත්ත්වයක් තියෙන්නේ. එතන ඒක නැති වුණොත් නෑ, දැන් ඊයේ දවස් ඉඳලා ආවා. එතකොට තෙල් නෑ. එතකොට මේකේ උත්තරේ තියෙන්නේ පුජ්‍යලික වාහන වලින් රාජකාරියට ගිහිල්ලා නෙවෙයි දැන්. ඒක අපි හැමෝම තේරුම් ගන්න ඕනේ. ඒකට අපිට සිද්ධ වෙනවා මේ ඉන්ධන අර්බුදය යම් මට්ටමකට සකස් කරගන්නකම් අපි හැමෝම, ඒ කියන්නේ වාහනික යනවා නම් අපි ඔෆිස් එකේ 4 දෙනෙක් ඉන්නවා නම් බෙදාගෙන ඒ 4 දෙනා තමන්ගේ නිලරතේ අනිත් 3 දෙනා එක්කන් ඉන එක සතියක්, ඊළඟ සතිය අනිත් 3 දෙනා. ඒ විදිහට අපට කළමනාකරණය කරගන්න වෙනවා මේ අසුරු කාලය පහු වෙනකන්. අපි කොවිඩ් කාලෙත් මේක යම් මට්ටමකට කරා. ඉතින් එහෙම වැඩ පිළිලක් අපිට යොදා ගැනීම අත්‍යවශ්‍යයි. එහෙම නැතුව අපි හැමෝටම මේක හවස් වෙනකන් දවස් වැඩ කරලා ආයෙ ගිහිල්ලා මේ අර ඉන්ධන පොලිම ඉඳලා එහෙම යන්න අමාරුයි. ඒක නිසා අපි බැලුවේ යම් කාලයක් අපිට පොදු ප්‍රවාහන සේවය ගමන් ගන්න වෙනවා නිලධාරීන්ටත්, සෙසු සේවක කාර්ය මණ්ඩලවලටත්. එහෙම නැත්නම් සීමිත පිරිසක් ඉන්නෝ නම් ඔෆිස් යම් ප්‍රමාණයක කිලෝමීටර් 10ක 15ක දුරක නම් ඉන්නේ වෑන් රථයක් හරි අර කණ්ඩායම් ප්‍රවාහන පහසුකමක් හදාගෙන එහෙම කරන එක තමයි සුදුසු කියන එකයි මගේ මේ හැඟීම. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්තුමනි, දැන් සිකුරාදා දිනේ රාජ්‍ය සේවකයන්ට නිවාඩු ලබා දීමක් සිදු කර තිබුණා. මේ චක්‍රලේඛයත් සමග එහි යම් ආකාරයක සංශෝධනයක් වෙනවද, නැත්නම් මේක එහෙමම ක්‍රියාත්මකද? නෑ, ඒ වැඩ පිළිවෙල එහෙමම ක්‍රියාත්මකයි. ඒකට අතිරේක තමයි මේ වැඩ පිළිවෙල යොදලා තියෙන්නේ දැනට තියෙන ප්‍රවාහන තත්ත්වය සැලකිල්ලට අරගෙන. ලේකම්තුමනි, දැන් ඉදිරි සති දෙක පිළිබඳව එළඹෙන 20 වෙනිදායින් පටන් ගන්න සතිය සහ ඊට පසු සතිය පිළිබඳව රාජ්‍ය සේවකයන් ඒ සති දෙක නිවසේ සිට වැඩ කරනවාද? එහෙම ප්‍රශ්න රාජ්‍ය සේවකයන්ට තියෙනවා. ඒ සති දෙක සඳහා මොකක්ද තිබෙන වැඩපිළිවෙල? ඔව්, ඒ වැඩපිළිවෙල ඇත්තට මේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ඒ අමාත්‍යාංශ ප්‍රාදේශීය ප්‍රධානීන් හඳුන්වලා දෙන්න ඕන. එතකොට ඒගොල්ලෝ දැනට Tamanට තියෙන ගොඩක් අය මේ වෙනට කාර්යාලවල WhatsApp ගෲප් එකක් ඒ විදිහට සංවිධානය වෙලා තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ මොකද මේ ඊයේ චක්‍රලේඛේ පිටත් වෙනකොට ඔෆිස් වෙලාව පහුවෙලා
අපිට උනේ. එතකොට සඳ කී දෙනෙක්ද කැඳවන්නේ? මොනවාද සේවාවල්? ඒ විදිහට ලෑස්ති කරගන්න ඕනේ. ඊළඟට මහජන සේවාවල් පවත්වන තැන් ටික හරි විදිහට අරන් යන්න ඕනේ. ඒතර අපි ඒවටත් උපදෙස් දුන්නා. තදබදයක් තියෙන තැන්වල ළඟ ඔෆිස් වලින් ළඟ පදිංචි අයගෙන් తాවකාලික අනුයුක්ත කරගෙන මේ වැඩපිළිවෙල ගෙනියන්න කියන එක. ඒ සඳහාත් යම් ආකාරයක කටයුතු කළ යුත්තේ. දැන් අපි හිතමු ආසන්නම සේවකයා ආසන්නතම රැකියා ස්ථානයට කැඳවලා මේ පිළිබඳව තීන්දුව ගත යුත්තේ ඒ ආයතන ප්‍රධානියා විසින්. ලේකම්තුමනි දැන් මේ සියල්ල ලේකම්තුමන් ඊයේ දවසේ නිකුත් කරලා තිබෙන 2022 16 කියන චක්‍රලේඛය අනුව රජයේ කාර්යන් බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය අවම කාර්ය මණ්ඩලයේ සේවයට කැඳවීම පිළිබඳව මෙහි තිබෙන්නේ. ඒදී අවම සේවක සංඛ්‍යාවක් කැඳවීම, සේවා මුර අවශ්‍ය නම් සේවා මුර පිළිබඳව, ඔන්ලයින් ක්‍රමයට කරන නම් ඒ පිළිබඳව මේ ආදී විශේෂ කාරණාවන් පිළිබඳව එහි සඳහන් වෙනවා. එතකම අත්‍යවශ්‍ය සේවාවන් සිදු කළ යුතුයි කියන කතාවත් මෙහි තිබෙනවා. ඒ නිසා ආයතන ප්‍රධානියාට එහෙම නැත්නම් දෙපාර්තමේන්තු ප්‍රධානියාට අමාත්‍යාංශයේ ලේකම්වරයෙක්ට අවශ්‍ය තීන්දුව තීරණය ගැනීමේ හැකියාව තිබෙන බව තමයි ලේකම්තුමන් මායාදුන්නේ ලේකම්තුමන් පැහැදිලි කරමින් ඉන්නේ. දැන් ලේකම්තුමන් මේ වෙලාවේ බොහෝ වෙලාවට රාජ්‍ය සේවය පිළිබඳව තිබෙන කතාව ඔබතුමන් මේ රාජ්‍ය සේවකයන්ගේ ලේකම්වරයා යදාලා අමාත්‍යාංශයේ රාජ්‍ය සේවකයන් ලක්ෂ 15කට වැඩි අපේ රටේ කෙනෙක් විශේෂයෙන්ම පිටේ නම් බලන කෙනෙක් කියන දේ තමයි රාජ්‍ය සේවය අපේ රටට බරක් කියලා. ඔබතුමන් කොහොමද මේක දකින්නේ? රාජ්‍ය සේවයේ බරක්ද එහෙම නැත්නම් රාජ්‍ය සේවය අපි නිසි විදියට කළමනාකරණය කරගෙන මේ නැති ප්‍රශ්නයක්ද මේ තියෙන්නේ? ඇත්තටම රටකට තියෙන රාජ්‍ය සේවය, රටකට තියෙන ආරක්ෂක සේවාවන්, ඒ රට ඉදිරියේ තියෙන ප්‍රශ්න වලට සාපේක්ෂව තමයි අපි තීරණය කරන්න ඕන. අපට රටක සන්නද්ධ සේවාවල සංඛ්‍යාව කොච්චර අවශ්‍යද කියන එක තීරණය කරන්නේ අපේ ජාතික ආරක්ෂ සම්බන්ධයෙන් බරපතල අර්බුදයක් තියෙන වෙලාවක ඒකට සංඛ්‍යාත්මකව බලන්න වෙන්නේ. ඊළඟට රාජ්‍ය සේවය සම්බන්ධයෙන් අපි බලන්න ඕන රටේ මහජන සේවාවල් සැපීම සම්බන්ධයෙන් කොච්චර රාජ්‍ය සේවා සංඛ්‍යාවක් අවශ්‍යද කියන එක. හැබැයි අපිට යම් කාලයකට කලින් ඉඳන් ඒ කියන්නේ විශේෂයෙන්ම තනතුරු නිශ්චිත රාජ්‍ය සේවය බඳවා ගන්න පුළුවන් සාමාන්‍ය ක්‍රමවේදය තමයි අනුමත කාර්ය මණ්ඩල සැලැස්මක් තියෙන්න ඕන. ඒතකොට ඒ සැලැස්ම හදනකොට කිසියම් රැකියාවක් මොකක්ද යා කරන්න ඕන රැකියාව කියලා හදන්න ඕන. ඒ රැකියාවට අවශ්‍ය සුදුසුකම් මොනවද කියලා තීරණය කරන්න ඕන. ඒ පුරප්පාඩුවට නිසි ක්‍රමවේදය යටතේ බඳවා ගන්න ඕන. ඒකට පුරප්පාඩුවකට තමයි සේවකෙක් බඳව ගන්න. හැබැයි මේ අපේ රටේ එක පැත්තකින් සේවා සැපීමේ වෙළඳපොළට විශේෂයෙන්ම උපාධාරීන් සහ අනිකුත් උපාධාරීන් නොවන පිරිස් විශාල ප්‍රමාණයක් එකතු වෙනවා. ඒතකොට ජාතික විශ්වවිද්‍යාල පද්ධතියෙන් පිටවෙන උපාධාරීන්ට රැකියාව අවස්ථා සොයාගන්න එක ලොකු ගැටලුවක් නෙවෙයි. ඊට අමතරව විශ්වවිද්‍යාල උපාධි පිරිනමන ආයතන වලින් පිරිනමන උපාධාරීන් ටිකත් මෙතෙන්ට එකතු කරනවා. ඒ ඇරෙන විශ්වවිද්‍යාල විසින් සතියන්තවල බාහිර උපාධි විදියට උපාධි පිරිනමන සංඛ්‍යාවකුත් මේවට එනවා. ඒ සියල්ල ඇවිල්ලා ඒ සේරම රජයට බඳව ගන්න කිව්වහම ඒක පුරප්පාඩු නැතුව බඳව ගැනීමක් වෙනවා. අනිත් එක තමයි රාජ්‍ය ප්‍රතිපත්තියේ තියෙන තව දුර්වලකමක් තමයි දැන් අපි 2012 උපාධිධාරීන් බඳව ගත්තාම අපි 2016ට බඳව ගන්න ඕන 13 14 15 පිට විචාර විතරයි. හැබැයි එහෙම නැතුව අවුරුදු 45 දක්වා බඳව ගන්න කිව්වම සමහරට පෞද්ගලිකංශයෙන් පුහුණු කරලා ඒගොල්ලෝ තියාගෙන ඉන්න සේවා බලකායින් අය මේකේ නිකන් ඉඳ හරි මේකේ ගමට ගිහිල්ලා ඉඳ හරි එහෙමත් පිරිසක් එනවා. එතකොට එහෙම ආවහම මේ විශාල රාජ්‍ය සේවයක් ඊළඟට සංස්ථා මණ්ඩල ගත්තොත් අනුමත සැලැස්මකින් තොරව විවිධ දේශපාලන තීන් නිසා සේවකයෝ බඳවා ගන්නවා. අපි දන්න සමහර සංස්ථා මණ්ඩල වල විවිධ අවස්ථාවල වන්දි ගෙවලා ඒකේ කාර්ය මණ්ඩල අඩු කරලා තියෙනවා. නැවත අර සංඛ්‍යාව උතුරන්න මිනිස්සු වරන් තියෙනවා. ඉතින් ඒ වුණාම දැන් මේක රාජ්‍ය සේවය විතරක් නෙවෙයි රජයට නඩත්තු කරන්න වෙන්නේ. සංස්ථා මණ්ඩලත් පාඩුනහම ඒකටත් භාණ්ඩාගාරින් සල්ලි දෙන්නේ. භාණ්ඩාගාරින් සල්ලි දෙනවා කියන්නේ මහජනතාව බදු ගෙවන. මහජනතාව තමයි ගෙවන්නේ. එතකොට මේ රාජ්‍ය සේවයේ 1.6 විතරක් නෙවෙයි. ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය වැඩ හරියක්. ඒ කියන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් පටන් ගත්තාම මේ අපි කතා කරන තැන දක්වා ගොඩක් ආයතන නඩත්තු කරන්න වෙන්නේ මේ රටේ මහජනතාවට. ඒක නිසා තමයි මේක ලොකු බරක්. ඒ කියන්නේ මහජනතාව නඩත්තු කරන්න ඕනේ යාට සේවය ලැබෙන ආයතනය. ඒතර මහජනතාවට සේවය නොසැලසෙන මහා විශාල ප්‍රමාණයක් මහජනතාවට නඩත්තු කරන්න ගියහම ඒක වැය බරක්. දරන්න බැරි වැය බරක් වෙනවා. ඒක නිසා මම හැම වෙලාවෙම විශ්වාස කරන්නේ අපිට
මේක ලෝක බැංකුව හරි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරි කිව්වත් නැතත් අපිට දරන්න බෑ මේක. ඒ කියන්නේ අපේ රටේ මහ ජනතාව අපේ ජාතික ආරක්ෂා ප්‍රමාණයට සහ අපේ ඉදිරියේ තියෙන අර්බුදවල කළමනාකරන පුළුවන් විදියට ඒ සංඛ්‍යාවේ සන්නද්ධ හමුදා ප්‍රමාණයකුත් ඊළඟට ඒ සේවා සැපීමට ගැළපෙන ආකාරයේ රාජ්‍ය සේවක සංඛ්‍යාවකුත් අපි ගලපා ගැනීම අත්‍යවශ්‍යයි. ඒ වගේම රාජ්‍ය පොදු ව්‍යවසායන් රටට අවශ්‍යද ඊළඟට මහ ජනතාවට අවශ්‍යද කියන එකත් අපි හිතලා ඒක සකස් කර ගැනීම අත්‍යවශ්‍යයි. ලේකම්තුමන් කොහොමද මේක කළමනාකරණය කරගන්න ඔබතුමන් කියන දැන් මේක අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව්වත් නැතත් අපි රටක් විදිහට මේ පිළිබඳව ස්වයං විවේචනාත්මකව මේක කළ යුතුයි කියන කතාව ඔබතුමන් කියන්නේ. කොහොමද අපි මේක කරගන්නේ? මේ ලක්ෂ 15ක් ඉන්නවා. මේක කළමනාකරණය කරගන්නේ කොහොමද? මේ රටේ ආර්ථිකයට මේ තියෙන ප්‍රශ්නයට බැරිද මේ කණ්ඩායම ගන්න? මොකද මේ අයව එකපාරම ගෙදර යවන්න විදිහකුත් නැහැනේ. මෙතන අපි අවශ්‍යයිද අනවශ්‍යයිද කියලා එහෙම ක්‍රමවේදයක. ඒ නිසා මොකක්ද රජයට ඔබතුමාලට තිබෙන සැලසුම මේ කණ්ඩායම පිළිබඳව? ඔව් දැන් මේක ගොඩක් වෙලාවට විවිධ ආකාරයෙන් බලන්න ඕන. එකක් තමයි අපි දැන් අපේ සේවා වෙනද නැත්නම් අපේ රැකියාලාභී සංඛ්‍යාව එක සැරයකටම විදේශ රැකියාවකට යවන්න බෑ. ඒ වගේම ඒ විදේශ රැකියාව හොයලා දෙන්න රජයකට බෑ. දැන් අපි ගිය සතියේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගත් චක්‍රලේඛ නිකුත් කරා. ලබන සතිය වෙනකොට සඳ වෙනකොට චක්‍රලේඛ නිකුත් කරනවා. අවුරුදු 5ක් ජේෂ්ඨතාවයට හානියක් නොවෙන්න විශ්‍රාම වැටුපට හානියක් නොවෙන්න රාජ්‍ය සේවකයන්ට විදේශගත වෙන්න දෙනවා. ඒතකොට ඒ විදේශගත වෙන්න දෙනවා කියන එකේ අදහස අපිට විදේශ රැකියාව හොයලා දෙන්න බෑ. විදේශ රැකියාව ඒ සමාගම් තමයි පිට රටවල් වලින් ඉදිරිපත් කරන්නේ. ඒතකොට අපි ඔළුව හදා ගන්න ඕන විදේශ රැකියාවල මේ අපිට ගිහිල්ලා අපි මේ අද තියෙන පොසිෂන් තත්ත්වයෙන් ටයි එක දාලා එහෙම යන්න බෑ. අපි යන්නේ අපිට යමක් උපයගෙන රටට යමක් උපයලා දෙන්න. එතකොට ඒ රැකියාවට අපි නිපුණතාවය හදා ගන්න ඕන. සමහරවිට ඒක භාෂා දැනුම වෙන්න පුළුවන්. සමහරවිට වෘත්තීය නිපුණතාවයක් වෙන්න පුළුවන්. ඉතින් මම දැනටමත් අධ්‍යාපන ලේකම්තුමා වෘත්තීය පුහුණු බාර වෙන්නේ තෘතීය අධ්‍යාපනයේ බාර වෙන්නේ. ඊළඟට කම්කරු ලේකම්තුමාගේ කතා කළා අපි ලබන සතියේ දැනුවත් කිරීමක් කරමු. මොකද අපිට මෙන්න මේවා තමයි රැකියාව තියෙන්නේ කියලා කියන්න පුළුවන්. දැන් ජපානය ගත්තොත් ජපානයේ තියෙනවා ඒකේ තින්නේ වැඩි හිටියන් රැක බලා ගැනීම. රැකියාව ලක්ෂ 3ක් විතර තියෙනවා. ඒක රටවල් 10කට වැඩි සංඛ්‍යාවකට විවෘත වෙලා තියෙනවා. එතකොට ඒකට වෙන කවුරුත් යන දෙන ජපන් භාෂාව ඉගෙන ගන්න ඕන. ඒ වැඩි හිටියන් බලා පිළිබඳ අත්දැකීමක් තියෙන්න ඕන. ඊට පස්සේ ඒ රට තමයි සම්මුඛ පරීක්ෂණය කරන්නේ මාර්ගගත ක්‍රමයට. ඒතකොට ඒ හැකියාව පෙන්නුවොත් එයාව තේරෙනවා. ඒක මේ රාජ්‍ය සේවකෙක් වුණත් එකයි නැතත් එකයි. ඒ රියදුරු වගේ සමහර රටවල එහෙමයි. ඒතකොට ඒක නිසා අවස්ථාව හොයාගන්න එක ඒ සේවකයාගේ පුරවැසියාගේ වගකීමක්. අපි කරන්නේ හො දිරිගන්නන වෙනදා නිවාඩු දාලා යන එක මේ අපි නිවාඩු දෙන්නේ වැටුප් රහිතව තමයි. හැබැයි යාව ජේෂ්ඨත්වයෙන් පල්ලෙහාට යන්නේ නැහැ. හැබැයි ඒක මතක තියා ගන්න ඕන. ඒක අපි මේ යවන්නේ මේ ඔක්කොම නෙවෙයි. අපිට රටේ සමහර වෘත්තිකයන් අත්‍යවශ්‍යයි. මහජන සේවා පවත්වන්න. ඒ අය පුහුණු කරන්න විශාල වේදමක් මේ රටේ පුරවැසියෝ දරලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් ගත්තොත් අපි ශාස්ත්‍රවේදී උපාධිය හදාරන කෙනෙකුට කරන වේදමයි, කළමනාකරණයට වේදමයි, විද්‍යා වේදමයි, වෛද්‍ය ඉංජිනේරු කියවම ලොකු විශාල පරාසයක්. ඒතකොට ඒ සියලු වේදම ඒ පද්ධතිය නඩත්තු කරන්නේ මේ රටේ මහ ජනතාව. ඒක නිසා අපට සාධාරණ යුතුයකමක් සහ වගකීමක් තියෙනවා. යම් වෘත්තීන් වලට අපි එකෙන් අහුරා තබනවා නෙවෙයි. එතකොට ඒක විශේෂ කමිටුවක් මගින් ඒ අමාත්‍යාංශය විසින් තීරණය කරන්න ඕනේ. ඒ වෘත්තීකයන් විදේශ අධ්‍යක්ෂකම් ලබන එකත් හොඳයි. ඒ ආදර්ශයන් රටට එනවා. හැබැයි ඒක මහජන සේවාවට හානියක් නොවන යම් නිශ්චිත කොටසක් ප්‍රතිශතයක් අවුරුදු පතා විදේශගත කිරීමයි කියන එකයි අපි අදහස් කරන්නේ. ඒක පැත්ත. ලේකම්තුමන්ගෙන් මම අහන්න ගිය ප්‍රශ්නෙටම ලේකම්තුමන් උත්තර දුන්නා. දැන් ඕක ලේකම්තුමනේ විශේෂයෙන්ම ස්වේච්ඡාවෙන් සේවය අත්හැරීම විශ්‍රාම ගැනීම කියන කතාවේදීත් බොහෝ ආයතනවල අපේ රටේ තිබුණු දෙයක් තමයි සමාජලාට ඉහළ සුදුසුකම් සපුරලා තියෙන ආයතනයේ කාර්යභාරය කරගෙන යන්න අවශ්‍ය සේවකයෝ තමයි මේ වගේ අවස්ථාවක යන්නේ. දැන් එතකොට ආයතනය පවත්වාගෙන යාමත් අපහසුයි. සමහරවිට ඒ ගත ක්‍රමවේදේ වැඩක් නැහැ. දැන් ඔය ක්‍රමවේදයේදී රටේ අත්‍යවශ්‍යම සේවකයෝ ටිකක් නම් යන්න ඉල්ලන්නේ
ඒ අයට යන්න අවසර දුන්නොත් ආයෙත් රාජ්‍ය සේවය කඩාගෙන වැටීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ ක්‍රමවේදය අර ඔබතුමන් කිව්වාගේ කොහොමද තෝරගන්නේ? කාට හරි හිතෙන්න පුළුවන් අපි අහගෙන ඉන්න කෙනෙක්ට දැන් මට යන්න බැරිද? ඒත් එක්කම මට යන්න පුළුවන්ද කියලා ප්‍රශ්න දෙකක් එන්න පුළුවන්. ඒ නිසා කොහොමද ඒ අය තෝරගන්නේ? මං අත්‍යවශ්‍ය කෙනෙක්ද? එහෙම නැත්නම් මට රට ගිහිල්ලා එන්න පුළුවන් කියලා. එයාට තියෙන්නේ මේ චක්‍රලේඛන නිකුත් වුණාට පස්සේ එයාට ඉල්ලුම් පත්‍රයක් දාන්න පුළුවන්. හැම ඕනම කෙනෙක්ට දාන්න පුළුවන්. යන්න බලාපොරොත්තු නම් දාන්න පුළුවන්. එතකොට ඒ බලාපොරොත්තු වෙනාට දේශීය පුහුණුවක් ලබන්න ඕන නම් ඒකටත් ඒ නිවාඩු වරප්‍රසාදය තියෙනවා. හැබැයි ඒ අයදුම් පත්‍රය මේ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අතිරේක ලේකම් මට්ටමේ නිලධාරික සභාවෙන් කමිටුවක් පත් කරනවා. එයා මිනිස් බල තක්සේරුවක් කරන්න ඕන මේ මහජන සේවාව පවත්වාගෙන යන්න බාධාවකින් තොරව මෙයා නිදහස් කරන්න පුළුවන්ද කියන එක. එතකොට එහෙම ඇත්තටම අපි හඳුනාගෙන තියෙනවා සමහර වෘත්තීන් වල කිසිම අපහසුකින් තොරව යවන්න පුළුවන් කොටසක් ඉන්නවා. ඒ ටික තමයි අපේ ප්‍රධාන අරමුණ. ඉතින් ඒ ටික ගියාට එහෙම අඩු කරගත්තට පස්සේ දැන් උදාහරණයක් කිව්වොත් එහෙම අපි හැදිලා තියෙන්නේ හරිම හිතන්නකෝ හැම නිලධාරියෙකුටම සුළුසේවක මහත්තයෙක් ඕන. දැන් අපි හැදිලා තින්නේ එහෙමනේ හැම මේ නිලධාරියෙකුට රියදුරු මහත්තයෙක්. දැන් නම් ඒක වෙනස් වෙලා තමන්ට වාහන එලවනවනේ. ඒ ක්‍රමයන් වෙනස් වෙන්න වෙනවා. ඒ කියන්නේ අපිට එහෙම යන්න බෑනේ. ඒකට අපි යම් ප්‍රමාණයකට මේ පිරිසක් හැම අවුරුද්දෙම විශ්‍රාම යනවා. අර මේක යම් මට්ටමකට සයිස් එක අඩු කරගන්න ඕන. එතකොට මැද හරියනුත් යන්න වෙනවා, පහළ හරියනුත් යන්න වෙනවා. උඩ හරිය කොහොමත් විශ්‍රාම ගිහිල්ලා අඩු වෙනවා. එතකොට ඒක ඵලදායී ආර්ථික ක්‍රමයකට යොදවා ගන්න අපිට මේ වෙලාවේ තියෙන අර්බුදය මොකද්ද? අපිට තියෙන්නේ ඩොලර් උපයන්න ඕන, ඩොලර් ඉතුරු කරන්න ඕන. එතකොට ඒක නිසා එක ක්‍රමයක් තමයි විදේශගත කරන එක. දෙවෙනි කාරණේ තමයි අපිට අමාත්‍ය මණ්ඩලය අවසර දීලා තියෙනවා නැවත සමාලෝචනය කරන්න කියලා දේශීය නිවාඩු දෙන එක. මගේ නම් අදහස ආර්ථිකය මෙහෙවීම කරන්න ඕන පෞද්ගලික අංශය කියන එකයි මම තාමත් විශ්වාස කරන්නේ. ඒ කියන්නේ රජය ව්‍යාපාර කටයුතු කරනවා කියන එක ලොකු අසීරුකමක්. ඒ කියන්නේ රජය හරි වෙනත් මේ දැන් අපි පහසුවෙන් කියනනේ හමුදාව දාලා වගා කරමු, රජය කරමු. එහෙම කියන ඒ වියදම් ක්‍රමය ගැන අපිට තියෙන මේ මූල්‍යනය කරන ක්‍රමයයි පෞද්ගලික ව්‍යවසායක් කරන ක්‍රමයයි ක්‍රම දෙකක්. ඊළඟට අපිට තියෙන සීමා මිලදී ගැනීම වලදී හදිසි තීරණ ගන්න බෑ. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අපි රජයේ වෙළඳසැලක් පවත්වනවා නම් අපිට වෙළඳපොළ උච්චාවචනන මිල තීරණය කරන්න බෑ. ඒ කියන්නේ ඒක ලොකු විගණන ක්‍රියාවක්. හැබැයි දැන් පෞද්ගලික එක්කෙනෙක් කරනනම් අල්ලපු ලෑල්ලේ එළවලුවන Tamanට ඒක පාලනය කරන්න පුළුවන්. ඒක නිසා ඒ රජයට යම් කාරණා කරන්න රජය කරන්න ඕන අත්‍යවශ්‍ය කාරණා. හදිසි අර්බුදයකදී එතෙන්දි කරන්න ඕන. සාමාන්‍ය තත්ත්වයන් තුළ රජය අනිකුත් සියලු ආයතන සියලු දෙපාර්තමේන්තු හා හමුදා තමන්ගේ විශේෂ කාරණායි කරන්න ඕන. ඒක තමයි රටක විදිය. එහෙම නැති වුණොත් ඒ සියලු අන්‍යෝන්‍යයන්ට තියෙන ගෞරවය අවබෝධය මහජනතාවෙන් ඈත් වෙනවා. ඒක නිසා සුවිශේෂී අවස්ථාවන් වලදී තමන්ගේ වගකීමට එහා දේවල් කරන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය තත්ත්වයක් තුළදී මගේ අදහස නම් අපි අමාත්‍යාංශයක් ගත්තොත් ප්‍රතිපත්ති සම්පාදකය වෙන්න ඕන, පහසුකම් සලසන්න ඕන. ආර්ථිකය මෙහෙවීමේ කාර්යභාරය පෞද්ගලික අංශයට දුවන්න ඕන. හැබැයි ඒකෙන් මම අදහස් කරන්නේ සම්පූර්ණයෙන්ම නියාමනකින් තොරව නිදහස් කරන්න ඕන කියලා. මොකද රාජ්‍යයන් සහ මාජන සේවයන් වලට අත්‍යවශ්‍ය සේවයන් කියලා තියෙනවා. දැන් විදුලිය, ජලය, ඒ වගේ සෞඛ්‍ය, ඒ වගේ දේවල් තියෙනවා. ඒ අත්‍යවශ්‍ය මහජන සේවාවන් වලදී රාජ්‍ය මැදිහත් වීමක් තියෙන්න ඕන. ප්‍රවාහනය දැන් ඒව සම්පූර්ණයෙන්ම සමගාමීව තියෙන්න ඕන. අපිට මගේ ප්‍රවාහනය ගත්තොත් පෞද්ගලිකක් තියෙන්න ඕන, රාජ්‍යයක් තියෙන්න ඕන. එහෙම නැතුව සම්පූර්ණයෙන්ම කරන්න බෑ අපි වගේ රටවල් වල. මොකද අපේ වගේ රටවල් තාම සමාජයක් විදියට ඒ ක්‍රමවේදයන්ට අනුගත වෙලා නැති නිසා ඒක කාලිනව සිද්ධ වෙන්න ඕන. ඒ தත්ත්වය තමයි හොඳම. දැන් ලේකම්තුමනි ඔය කතාවේ අර විදේශගත වෙන කතාවේදී ඔබතුමන් කිව්ව දේ තමයි ටිකක් ඉහළ දුරවල ඉන්න කණ්ඩායම විශ්‍රාම යන්නට පුළුවන් කියලා. විශ්‍රාම යාමේ වයස පිළිබඳව පහුගිය කාල පරිච්ඡේදය තුළ එක එක නිර්ණායක තිබුණා. විටක 65ක්, විටක 63ක්, විටක 60ක් එහෙට මෙහෙට වුණා. දැන් මොකක්ද මේ පිළිබඳව මේ අර්බුදය හමුවේ තියෙන නිල තීන්දුව? ඔව්. මගේ පුජ්‍යලිකව මගේ අදහස නම් තිබුණෙම විශ්‍රාම යන වයස 60 විය යුතුයි කියන එකයි. එකන මේ යෝජනාව එනකොට මගේ තිබ්බ අදහස. නමුත් ඒ වෙලාවේ කල්පනා කරන්න ඇත්තේ දැන් අපිට මුදල් අර්බුදයක් වෙනකොට අපේ මුදල් ප්‍රවාහය අපි ගලප ගන්න ඕනේ. ඒකට අපි බලනවා අලුතෙන් බදව ගන්නත් නැත්තම්. ඒකට ඉන්න අයගෙන් මේ වැඩේ කරන්න එහෙම
සහ මේක ගලප ගන්න ඒ වගේ උපක්‍රමයක් කියන එකයි මගේ විශ්වාසය. හැබැයි රටක මානව සම්පත ගත්තාම රටක මානව සම්පත අලුත් වෙන්න ඕන. දැන් විශේෂයෙන්ම මම විශ්වාස කරන එකක් තමයි මේ රට වඩාත් කාර්යක්ෂම වෙන්නේ 80න් පස්සේ ඉපදිච්ච අයගෙන් කියන එක. ඒගොල්ලෝ තමයි මේ අලුත් තාක්ෂණයත් එක්කෙන්නේ. ඒගොල්ලන්ට අපේ වටිනාකම් ටික එකතු වුණාම ඒගොල්ලෝ මීට වඩා කාර්යක්ෂමයි කියන එකයි මම විශ්වාස කරන්නේ. ඒක නිසා මගේ සාමාන්‍ය අදහස තමයි අත්යට අල්ලන්නේ නැතුව තට්ටු දෙකක් නගින්න බැරි නම් ඒ කියන්නේ අපි විශ්‍රාම යන්න ඕන කියන එක. ඒ කියන්නේ අපි ඒකට ශාරීරිකව සහ මානසිකව අපි ශක්තිමත් නැහැ. ඉතින් ඊළඟට දැන් ජේෂ්ඨත්වයට පත් වෙන නිලධාරීන් අවුරුදු 38 දී 40 දී ජේෂ්ඨත්වයට ආවහම ඒගොල්ලොන්ගේ තනතුරු ලබා ගන්න අවස්ථාව අපි නැති වෙනවා. ඊළඟට අලුතින් උපාධිධාරීන් මේ ව්‍යුහයට දක්ෂ රාජ්‍ය සේවයට ඇතුල් වෙන්න ඕන. ඒ ඇතුල් වෙන්න අයටත් අර තරඟ විභාග ඔක්කොම නවතිනවා අර පැත්තෙන් ගියේ නැත්තම්. ඒක නිසා මගේ අදහස නම් අපි නිසි වයසේදී විශ්‍රාම යාම සුදුසුයි. මේ රට ඊළඟ පරම්පරාවට මේ නව තාක්ෂණික පරම්පරාවට සහ අලුත් සිතුවිලි තියෙන පරම්පරාවට බාර දෙන්න ඕන. ඊළඟට විශ්‍රාම කියන්නේ විශ්‍රාම කියලා ගොඩක් දේවල් කරන්න පුළුවන්. අපි ඒකට සූදානම් කරන්නේ නැති එකයි තියෙන්නේ. විශ්‍රාම ගියා කියලා කවුරු හරි විශ්‍රාම කියලා නිකන් ඉන්න හම්බ වෙනවා නම් මම කියන්නේ යා රාජ්‍ය සේවයේ නිකන් හිටපු කෙනෙක්. රාජ්‍ය සේවයේ හරි පෞද්ගලික අංශයට වැඩ කරපු කෙනෙක් නම් එයාට කවදාවත් විශ්‍රාම ගිහලා නිකන් ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔහුගේ දැනුම, පරිණතභාවය, ඔහුගේ විශේෂඥතාවය ඕනතරම් මේ රටේ රාජ්‍යාංශයේ පෞද්ගලිකාංශයේ සේවාංශයේ සහ ස්වේච්ඡාවෙන් යොදන්න අවස්ථාව තියෙන එක ද විශ්‍රාමයට කවුරුත් බය වෙන්න ඕනේ නැහැ. ඒක වයසක් විතරයි. ඒක වැඩ කිරීමේ හේතුවක් නෙවෙයි. අපි රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යනවා කියන්නේ අපි මෙතනින් නික්මෙනවා. තරුණ පරම්පරාවකට මේකට එන්න ඉඩ දෙනවා. ඒ ගිහිල්ලා අපේ වෘත්තීයභාවය අත්දැකීම අපිට පුළුවන් රටේ ජාතික ආර්ථිකයට ඕනතරම් පෞද්ගලිකාංශයත් එක්ක ඕනනම් තමන්ගේම ව්‍යාපාරයක් තමන්ගේ ව්‍යවසායයක් පටන්ගෙන දායක කරන්න. ඒක නිසා ඒක සුබවාදීව දකින්න ඕනයි කියන එකයි මගේ අදහස. මගේ අදහස අපි අර නිශ්චිත වෙලාවේ විශ්‍රාම යාමට අපසු ගමන් කරන්න ඕනයි කියන එකයි. අපිට තමයි කියන කාරණාව හරියටම හරියය. විශ්‍රාම යන වයස ඉලක්කමක් විතරයි දැන්. සමහර රාජ්‍ය සේවයේ හිටපු නිලධාරීන් තමන්ගේ වයස අවුරුදු 60න් පස්සේ විශ්‍රාම ගියාට පස්සේ ලේකම්තුමනි සමහර ලාවට ලෝකයේ අංක 1 තිබෙන ව්‍යාපාර ආයතන වල අංක 1 තනතුරු වලට යනවා අවුරුදු 60න් පස්සේ. පෞද්ගලික අංශය එහෙම බඳව ගන්න නැහැ වැඩ කරන්න බැරි නම්. හැබැයි අර ඔබතුමන් කියන වගේම ඊළඟින පරම්පරාවට යම්කිසි අවකාශයක් තිබිය යුතුයි. ඒ අය පෙරලා ප්‍රශ්න අහනවා මේගොල්ලෝ 65 වෙනකන් ඉන්නවා අපිට කෝ අවස්ථාව කියලා. ලේකම්තුමනි දැන් මෙතනින් පස්සෙත් අපි දැන් රාජ්‍ය සේවයේ කොච්චර වැඩි කිව්වත් අපිට ඉස්සරහා එන පුරප්පාඩු අනුව රාජ්‍ය සේවයට බඳව ගන්න වෙනවා. හැබැයි රාජ්‍ය සේවයට බඳවා ගැනීම පිළිබඳව ඉතිහාසයේ තිබුණු අත්දැකීම තමයි කවුරු ආණ්ඩු කරත් කවුරු ආණ්ඩුවේ හිටියත් මොන පාටක හිටියත් ඒන හැම කෙනාම තමන්ගේ දේශපාලන වෙනස් වීමෙන් පස්සේ රජයේ රැකියාවලට සේවකයන් බඳවා ගන්නවා තමන්ගේ පාක්ෂිකයන්ව ඒ වගේ ක්‍රමවේද. එහෙම නැතුව අපි මේ අවුරුදු 70 ගණනක් තිස්සේ අපිට මේක වැරදිලානේ තියෙන්නේ. මෙතනින් ඉස්සරහට අපිට හරි ක්‍රමවේදයක් හදාගන්න වෙනව නේද? ඉස්සරහදී කොයි පාට ආණ්ඩුව ආවත් දැන් මේක කියන තරම් මේක නිවැරදි නැහැ රාජ්‍ය සේවය සම්බන්ධයෙන්. ඒ කියන්නේ දැන් මේක සංස්ථා මණ්ඩල සම්බන්ධයෙන් යම් ප්‍රමාණයකට නිවැරදි වෙන්න පුළුවන්. ඔබට මතකද 1988 89 තරුණ කැරල්ලක් මේ රටේ ඇති වුණා. ඒකෙන් තරුණ ජීවිත විශාල ප්‍රමාණයක් නැති වුණා. අපි මේ සමාජ සිද්ධීන් කියවන්න ඕන ඒක ඇතුළේ තියෙන කතාවත් එක්ක. ශබ්දය වගේම නිහඬ බවක් තේරුම් ගන්න තරම් ප්‍රඥාවක් අපිට තියෙන්න ඕන. ඒ සමාජයේ තියෙන ගෝසාව වගේම සමාජයේ තියෙන නිහඬ බවත් ප්‍රතිපත්ති සම්පාදකයන්ට පණිවිඩ තමයි අරන් ඉන්නේ. එතකොට 88 89 ඒ තරුණ අසහනෙන් පස්සේ පළවෙනි කණ්ඩායම අපි තමයි පරිපාලන සේවයට ආපු. එතකොට සම්ප්‍රදායිකව ඉස්සර තිබුණේ 100ක් ලකුණු සම්මුඛ පරීක්ෂණය 100ක් විභාගයෙන්. හැබැයි මේ තරුණ අසහන කමිෂන් සභාව වාර්තාව පෙන්වා දුන්නා කිසිම බලපෑමකින් තොරව සම්මුඛ පරීක්ෂණයේ ලකුණු නැතුව විභාග ලකුණු වලින් ගන්න ඕන කියන එක. එහෙම නොවන්න බොහෝ වෙලාවට මමත් මේ පුටුවේ නොඉඳිර තිබුණා. අනිවාර්යයෙන්. එතකොට ඒ සමාජ ප්‍රතිසංස්කරණ තමයි මේවා ඇතුලේ තියෙන්නේ. එතකොට ඒක නිසා ඉන් පස්සේ රාජ්‍ය සේවයට ඇතුළත් වෙන්නේ තරංග විභාග වලින් තමයි. ඒ තරංග විභාග සම්මුඛ පරීක්ෂණවල ඒ ක්‍රමවේදය තමයි. එකම දේ තියෙන්නේ අර මේ සුළු අපේ පහළම කාර්ය මණ්ඩලයේදී යම් මට්ටමක ඒක තරංග විභාග ක්‍රමයේ තියන්න බැරි නිසා දැන් දෙන්නේ සුළු සේවක දෙන්නේ ගන්න එහෙම ගන්න බැරි නිසා ඒ අවස්ථාවල එහෙම විවෘතම ක්‍රමවේදය නැහැ. නමුත් සීමිත
ක්‍රමවේදයක් තියෙනවා සුදුසුකම තියෙන්නම ඕන. අනිත් හැම වෙලාවෙදිම තරඟ විභාගයකින් ගන්න. හැබැයි මේ ඔබ කියන දේ වළංගු වෙන්නේ ගොඩක්ම සංස්ථා මණ්ඩල කියන රාජ්‍ය ව්‍යවසායයන්. රාජ්‍ය ව්‍යවසායයන් නම් බොහෝ වෙලාවට අපිට පෙනෙනවා මේ ඔබ කියන தත්ත්වය. එක ගැන උදාහරණ ගත්තොත් එහෙම ඒ තැම්වල බොහෝ වෙලාවට ඒ විෂය බාර අමාත්‍යවරයාගේ පළාතේ සේව කණ්ඩායම් තමයි බොහෝ වෙලාවට ඉන්නේ. ඉතින් ඒ සියල්ල මේ පෙන්වා දෙන්නේ මේව අපි දැන් ඒක කරන්න බෑ. ඒ සියල්ල වෙනස් කරන තැනට පත් වෙලා තියෙන ඒ ආයතනත් හැදෙන්න ඕන. ඒවට නීති සම්පාදනය වෙන්න ඕන. මේ සමාජය සහ මේ ප්‍රතිසංස්කරණ බල කළා ඉල්ලන්නේ ඒක අපි තේරුම් ගන්න ඕන. රාජ්‍ය සේවය අවශ්‍ය ප්‍රතිසංස්කරණ කරන්න අපි මැලි වෙන්නේ නැහැ. ඒක කළ යුතුයි. ලේකම්තුමනි දැන් මේ මට තියෙන ප්‍රශ්නයක් දැන් අපි සමහරලාට අපි හිතමුකෝ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් ගන්න කෙනෙක් කියලා. එහෙම නැත්නම් කොළඹින් මුල්‍ය කළමනාකරණය පිළිබඳව ගණකාධිකරණය පිළිබඳව උපාධියක් ගන්න කෙනෙක් කියලා. මේ අය කල්පනා කරන්නේ රාජ්‍යාංශීය රැකියාවකට එන්න. හැබැයි අපේ රට තුලත් ලෝකයේ තුලත් අවස්ථාවන් තිබෙනවා නව ව්‍යවසායකයෝ වෙන, නව ව්‍යාපාරිකයෝ වෙන, නව කර්මාන්තකරුවෝ වෙන තමන්ගේ දැනුම අරගෙන. එහෙම අවස්ථාවන් ඕනතරම් තියෙද්දි ඇයි මේ රාජ්‍ය සේවයට මෙන්න උපාධිධාරීන් කැමති කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඔව් දැන් මේ ඒ වගේම ඔබ දැකලා සමහරලාට මේ රාජ්‍ය සේවයට එන උපාධිධාරීන් කියනනේ අපිට උපාධියට ගැලපෙන රස්සාවක් දෙන්න කියලා. ඒගොල්ලන්ට මට කියන්න තියෙන එකයි රාජ්‍ය සේවයේ උපාධිය කියන්නේ මූලික සුදුසුකමක් වගේ එකක් විතරයි. රාජ්‍ය සේවයේ අපි ඔක්කොම කරන වැඩ තව කෙනෙකුට කරන්න පුළුවන් වැඩ බොහෝ විශේෂඥ වෘත්තීන් ඇරුණාම. දැන් උදාහරණයක් විදිහට මම දැක්ක එක වෙලාවක සමාජ Facebook එකේ තිබුණා මේ බෞද්ධ සංස්කෘතියයි මෙහෙම විෂයන් තුනක් කරපු කෙනෙක්. මේ උපාධියලන් රස්සාවක් දෙන්න කියලා. ඒකට යටින් පෝස්ට් එකක් දාලා තිබ්බේ එහෙනම් මහාන වෙන්න කියලා. ඒ කියන්නේ රාජ්‍ය සේවයේ තියෙන්නේ එහෙම රස්සා නෙවෙයි. එහෙම තියෙන රැකියාව තියෙන්නේ ඉංජිනේරු, වෛද්‍ය කියන දීප ව්‍යාප්ත සේවාවල නිශ්චිත තාක්ෂණ සේවා ඒ වගේ ඒවායි. අනිත් ඒවායි ඔක්කොගෙම තියෙන්නේ ලිපියක් එනවා, ලිපියට ක්‍රියාමාර්ගයක් ගන්නවා, ලිපියට පිළිතුරු දෙනවා. යම් ඉල්ලීමක් කරනවා, ඒ ඉල්ලීමට ගෙවීමක් කරනවා, ඒකට අදාළ ලේඛනයක් නිකුත් කරන එක හැඳුනුම්පතක් වෙන්න පුළුවන්, පාස්පෝර්ට් එකක් වෙන්න. මේ ක්‍රියාවලිය. එතකොට මේ ක්‍රියාවලිය කරන්න අවශ්‍ය වෙන්නේ කියවීම, ලිවීම, තීරණයක් ගැනීම, ඒ ක්‍රියාවලිය කිරීම. එතකොට සමහර වෙලාවට ඒක උසස් පෙළ සමත් කෙනෙකුට වෙන්නත් පුළුවන්, කරන්න පුළුවන් වෙන්නත් පුළුවන්, උපාධියක් තියෙන කෙනෙකුට වෙන්නත් පුළුවන්. හැබැයි මම හැම වෙලාවෙම උපාධිධාරියෙ ඉල්ලන්නේ උපාධිධාරියෙ කරනකොට තමන්ගේ උපාධියේ තියෙන වටිනාකම එකට එක්කව කරන්න පුළුවන්. මම උදාහරණයක් කියන්න මම එක වෙලාවක් අවිස්සාවේල එක ගමකට ගියා. දැන් අවුරුදු 3-4කට කලින් එක ආර්ථික සංවර්ධනධාරියෙක්. එතකොට දැන් ඊට කලින් ගමේ නිලධාරීන් හිටියානේ සම්වර්ධින්න පුළුවන් එහෙම. මම මේ ගමට ගියාම මේ නිලධාරියා මාව එක්කන් ගිහිල්ලා පෙන්නනවා එයා ගෙවල් 50ක ව්‍යාපෘති මිනිස්සු හදලා. ඊළඟට ඉස්කෝලේ යන්න නැති ළමයි 54 දෙනෙක් පොත්පත් මිනිස්සුන්ගේ කරලා ඉස්කෝලේ දාලා. දැන් අන්න එයා පෙන්නනවා එයා උපාධිධාරියෙක් කියන එක. මං කියන්නේ ඔහුට සාමාන්‍ය ක්‍රියාවලිය තුළ වැඩි දෙයක් කරන්න පුළුවන්. ක්‍රියාවලිය වඩා කාර්යක්ෂම කරන්න පුළුවන්. වඩා මහජන හිතවාදී කරන්න පුළුවන්. අන්න එතකොට අපි උපාධියට වටිනාකමක් දෙනවා. එහෙම නැතුණු වෙන්නේ අපි කරන්නේ සාමාන්‍ය ක්‍රියාවලියේ සාමාන්‍ය විදියටම නම් එහෙම ලොකු දෙයක් නැහැ. ඒ කියන්නේ මේ ක්‍රියාවලිය ඇතුලේ ඕන උපාධියකට බොහෝ කාරණා කරන්න පුළුවන්. ඒක තමයි විදිය. ඒකට අපි විශේෂඥතාවය කියන එක තේරුම් ගන්න ඕන අපි පිටරට රස්සාවකට තෝරනකොට. අපේ උපාධිය නැත්නම් අපි ගන්න දේ පිටරට. එහෙම නැත්නම් ලංකාවේ පෞද්ගලික අංශයේ වෙළඳපොලේ තියෙන නම් විශේෂඥතාවයක් ඒක තමයි ඒ විශේෂඥතාවය කියන එක මම විශ්වාස කරන්නේ. ඒකම මේ දැන් මේ දවස්වල අපි හැමෝම පොදු ප්‍රවාහනය පාවිච්චි කරන්නේ. අපිට දුම්රිය යනවා, බස් රථේ යනවා, දුම්රිය ස්ථානයේ ඉන්නවා, බස් නැවතුම් වල ඉන්නකොට අපිට විවිධ දේවල් රටේ පුරවැසියෝ කියන දේවල් ඇහෙනවා. ඒ අය ඔබතුමන්ගේ කතාවත් එක්ක ඒ අය නගන ප්‍රශ්නයක් මම ඔබතුමන්ගෙන් අහන්නම්. රටේ මෙහෙම ප්‍රශ්නයක් තියෙද්දි ආයෙත් යම් රාජ්‍ය සේවයට යම් කණ්ඩායමක් බඳවා ගැනීමේ තීන්දුවක් තියෙනවා කියලා ඒ අය කියනවා අපිට ඇහෙනවා. එහෙම එකක් තියෙනවද? එහෙම නෑ. දැන් ඒ කියන්නේ දැන් හිතන්නකෝ සමහර අත්‍යවශ්‍ය තනතුරු තිබ්බොත් බඳව ගන්න වෙනවා. අපි හිතමු ප්‍රධාන මූල්‍ය නිලධාරී කෙනෙක් නැත්තම් ඒ ආයතනෙට ඒක අවශ්‍යයි. CEO කෙනෙක් ඒ ප්‍රධාන තනතුරු තියෙනනේ. අපිට යම් තැනක ඉන්න මේ නාවික කෙනෙක් අවශ්‍ය නම් අපිට එයා බඳව ගන්න අවශ්‍යයි. ඒ ඇරෙන්න අර සමූහ වශයෙන් බඳවා ගැනීම කරන්න බෑ. කරන්න අවශ්‍යත් නෑ. ඒක ස්ථිරයි. හොඳයි. අද අපි කතා කරමින් ඉන්නේ රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු පළාත් සභා පළාත් පාර්ලිමේන්තුවේ ලේකම්
MMPK මායාදුන්නේ මැතිතුමන් සමග විශේෂයෙන්ම ඊයේ දවසේ රාජ්‍ය සේවය සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කළා. ඒත් එක්ක රාජ්‍ය සේවකයන් මොනවද කරන්න ඕනේ? මෙතනින් එහාට යන රාජ්‍ය සේවයේ කොයි ආකාරයෙන්ද ප්‍රතිසංස්කරණය විය යුත්තේ යන්න පිළිබඳව අද අපි සුභාරතියෙන් කතා කරමින් ඉන්නේ. දැන් වෙලාව දැසන 7යි විනාඩි 35යි. හොඳයි යලිත් අපේ සාකච්ඡාව සමග සුභාරතී සංවාද මණ්ඩපයෙන් අපි කතා කරමින් ඉන්නේ කලින් සඳහන් කරපු ආකාරයෙන්ම අපේ රටේ රාජ්‍ය සේවය පිළිබඳව රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ පිළිබඳව වියදම් කළමනාකරණය පිළිබඳව දැන් ලේකම්තුමනි MMPK මායාදුන්නේ රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්තුමනි රාජ්‍ය සේවය ඊළඟට තියෙන දේ තමයි වියදම් කළමනාකරණය කර ගැනීම පිළිබඳව ප්‍රශ්නයක්. ඒ යම් ආකාරයකට පිරිවැය කළමනාකරණය කරගත යුතුයි කියන යෝජනාවක් එනවා. ඒ සඳහා යම්කිසි වැඩපිළිවෙලක් යෝජනාවලියක් තිබෙනවාද? ඔව් දැන් විශේෂයෙන්ම මගේ අදහස තියෙන්නේ අපි රජයක් විදියට යෝජනා කරන්නේ ඇත්තටම රාජ්‍ය සේවයේ ඉන්න උපාධිධාරීන් ඔහුගේ දැනුම මං කිව්වේ අර විශ්වවිද්‍යාලයෙන් පිටුණු උපාධිධාරියාගේ දැනුම සහ ඔහුට තත්ත්වයන්ට වෙනස් වෙන්න පුළුවන් හැකියාව වගකීම් දරන්න පුළුවන් හැකියාව හරි විශාලයි. ඒක ඒ ජීවිතය තුළ විශ්වවිද්‍යාලක උපාධියක් විතරක් නෙවෙයි දෙන්නේ. ඒක තමයි උපාධිධාරියකින් අපි තේරුම් ගන්න ඕන. එයාට තියෙන බහුවිධ කුසලතාවයන් ටිකක්. හැබැයි ඒ කුසලතාවය මේ ක්‍රියාවලිය ඇතුළේ යොදවන්න අවස්ථාව අඩුයි. ඒතර මම කල්පනා කරපු එකක් තමයි මොන්ට එකක් විදේශ අවස්ථා දෙන එක. එකක් දේශීය අවස්ථා දෙන. තුන්වෙනි එක තමයි රට තුල තියෙන රැකියාවල රාජ්‍ය සේවයේ තියෙන විවිධ අවස්ථාවන් වලට මොම් ඵලදායී ලෙස යොදව ගන්න. උදාහරණයක් විදිහට දැන් මම යෝජනා කරන්න අදහස් කරනවා දැන් ග්‍රාමීණ නිලධාරී පුරපාඩු විශාල සංඛ්‍යාවක් තියෙනවා. අපේ ව්‍යවස්ථාපිත ප්‍රධාන ග්‍රාමීය මට්ටමේ තනතුර තමයි ග්‍රාමීණ නිලධාරී තනතුර. ඒකට මම ග්‍රාමීණ නිලධාරී වෘත්ති සංගම් එක්කත් කතා කරලා මේ එකඟතාවයක් ගත්තා. මේ තනතුර උපාධිධාරී මට්ටමේ උපාධිධාරීන් මේ තනතුර අනුයුක්ත කළා. ඊටා ඒ කියන්නේ කේන්ද්‍රීය තනතුරක්. ඊළඟට අනිත් පැත්තෙන් තියෙන සංවර්ධන නිලධාරී තනතුර. ගම තුල ප්‍රධාන උපාධිධාරියෙක් හොඳ සංවර්ධන නිලධාරියෙක් කරන්න. ඒ කියන්නේ සියලු ඒ ගමේ ආර්ථික ජීවනෝපාය පිළිබඳ වගකීම් තියෙන සංවර්ධන නිලධාරියෙක් කරන්න. ඒතකොට මට මේ දෙන්න මේ අර බහුවිධ කුසලතා තියෙන උපාධිධාරියා මේ තනතුරු දෙකට ගියොත් ලොකු වෙනසක් ලොකු වගකීමක් දරන්න පුළුවන් තත්යකට හදාගන්න පුළුවන් කියන එක මම විශ්වාස කරනවා. ඒක නිසා ඒක රාජ්‍ය සේවයට ලොකු සම්පතක් කරගන්නයි මගේ බලාපොරොත්තුව. ඊළඟට තව බොහෝ අවස්ථාවල් තියෙනවා. තාම මට මම මුල් දැක්ක එක විතරයි කිව්වේ. ඒ වගේ මේ ඉන්න දැනට ඕන ප්‍රයෝජනය ගන්න උපාධිධාරියා මේ බහුවිධ කුසලතාවේ යාට දායක කරන්න පුළුවන්. හැකියාව තියෙන අවස්ථා මොනවද කියන එක. සමහරවිට ඒක රජයේ වෙන්න පුළුවන්, සංස්ථාවක මණ්ඩලයක වෙන්න පුළුවන්. මේ ප්‍රතිවගත ක්‍රියාවලිය තුළ උන්ට අවස්ථා ලබා දෙන්න. මට විශ්වාසයක් තියෙනවා මේ අපේ විශ්වවිද්‍යාල පද්ධතිය උපාධියක් විතරක් නෙවෙයි පිරිනමන්නේ. ඊට එහා ගිය මහා මානව දැනුම් සම්භාරයක් මේක ඇතුළේ තියෙනවා. උන්ට අවස්ථාවක් ලැබුණොත් උන් සුවිශාල වෙනස්කම් කරනවා. ඒක නිසා උන්ට ලොකු විභවතාවය හැකියාවක් තියෙනවා ව්‍යවසායක ක්ෂේත්‍රෙත් ඉහළට යන්න. ඒ අවස්ථාව ටිකත් කළමනාකරණය කරන්නයි මගේ අදහස තියෙන්නේ. ලේකම්තුමනි දැන් ඕකෙදී පේන දේ තමයි සමහරවිට මේක උපාධිධාරියටම ඇඟිල්ල දික් කළ වැඩක් නැහැ. ඒ අයට කාර්යාලයකට ගියාම පොඩි ෆයිල් එකක් දීලා මේක කළා ආපහු ගෙදර යන්න කිව්වට පස්සේ එතනින් එහා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා රාජ්‍ය සේවයේ පූර්ණ ප්‍රතිසංස්කරණයක් වෙන්න ඕනේ මේ ගත්ත කණ්ඩායමෙන් උපරිම වැඩ ගන්න එක. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ මේ දැන් උදාහරණයක් ගත්තොත් මගෙන් ඉල්ලලා තියෙනවා විධාතා මධ්‍යස්ථානට විද්‍යා උපාධිධාරීන්. ඒගොල්ලොන්ට මේ දැන් මේ තියෙන කෘෂි ව්‍යවසාය ආර්ථිකයේ ලොකු දායකත්වයක් කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ ඒ කියන්නේ අපි පටු සීමාවල් නැතුව අපිට රාජ්‍ය සේවයේ ඉන්න ගමන් වුණත් ඒගොල්ලෝ ඉඩකඩ තියෙනවා පෞද්ගලිකංශයේ මේ ක්‍රියාවලියට සම්බන්ධ කරන්න. එයාලයි මේ ජේෂ්ඨාවේ ආරක්ෂා කරලා ඒගොල්ලොන්ගේ විශ්‍රාමයට හිමිකම තියලා ඒගොල්ලෝ අපට යම් කාලයකට හරි මගේ අදහස තියෙන්නේ අපි දැන් විශේෂ කමිටුවක් අමාත්‍ය මණ්ඩලෙ පත් කරලා තියෙනවා. මේගොල්ලන්ට දේශීය වශයෙන් මේ දැනුම රටේ ආර්ථිකයට දෙන්න හරි අපිට පුළුවන් අවස්ථාව යොදවන්න. ඒක අපි කල්පනා කරගෙන යනවා. ඒකත් ලබා දෙන්න. හොඳයි. දැන් අද අපි කතා කරමින් ඉන්නේ රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්තුමන් මායාදුන්නේ මැතිතුමන් සමග. දැන් ලේකම්තුමනි අපි මේ රාජ්‍ය සේවය පිළිබඳව රටේ වර්තමාන අර්බුදය පිළිබඳව කතා කරමින් ඉදිද්දී
හැමෝම චෝදනා එල්ල කරන්නේ මේ වෙලාවේ දේශපාලඥයන්ට, දේශපාලන අධිකාරියට. හැබැයි රටේ මේ ආර්ථික අර්බුදය ඇතිවීම කියන සාධකයේදී ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ සිට පහළට ඉන්න දූරාවලිය සියලු දෙනා දක්වාත් යම් ආකාරයක චෝදනාවන් තිබෙනවා. ඒ අයගේ සහයෝගයක් නොතිබුණා නම් සමහරවිට දේශපාලඥයන්ට මෙතනට රට තල්ලු කරගෙන යන්න නොතිබුණා කියන කතාව කියන්නේ. ඒ නිසා මේකට දේශපාලඥයා විතරද වගකිවිය යුත්තේ? ඉහළ පෙළේ ඉන්න රාජ්‍ය නිලධාරීන් වගකිවිය යුතු නැද්ද මේ වර්තමාන තත්වයට? ඇයි ඔබ දන්නවා ඉන්දියාවේ රාජ්‍ය සේවකයෙක් ගත්තොත් ඒ නිලධාරියට ව්‍යවස්ථාවෙන් තියෙන රැකවරණය ලංකාවේ රාජ්‍ය නිලධාරියෙකුට තියෙනවද? රාජ්‍ය සේවය ලංකාවේ ව්‍යවස්ථාවෙන්ම ස්වාධීනද? එතනයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක නිසා පුජ්‍යලයෙන් විදියට අනන්‍ය චරිත තියෙන්න පුළුවන්. හැබැයි ඒක හරි අවදාන සහිත රැකියාවක්. රාජ්‍ය සේවයක් ස්වාධීන වෙන්න නම් ඒක අනුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ස්වාධීන කරන්න ඕන. දැන් ඔබට හිතෙන්න පුළුවන් ඔව් අපි ස්වාධීන රාජ්‍ය සේවා කොමිසමක් දැම්මා කියලා. ඒ වුණාට ස්වාධීන රාජ්‍ය සේවා කොමිසමක් තිබුණාට රටේ ප්‍රධාන තනතුරුපත් වෙන්නේ දේශපාලන අධිකාරික තීන්දුව මත නම් රාජ්‍ය සේවයක් ස්වාධීන වෙන්නේ නැහැ. ඒ නිසා මේ රටේ රාජ්‍ය සේවය ස්වාධීන වෙන්න නම් ඔබ බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට වෙන්න නම් අඩුතරමින් අමාත්‍යාංශ ලේකම්වරයා, දෙපාර්තමේන්තු ප්‍රධානියා, දිස්ත්‍රික් ලේකම්වරයා පත් වෙන්න ඕන කන්ස්ටිටියුෂන් කවුන්සිල් එකේ. ව්‍යවස්ථාදායක සභාවෙන්. එයා ඉවත් කරන්නත් ඕනේ එහෙම. එහෙම නැති වුණොත් අවුරුදු ගාණක් තිස්සේ රාජ්‍ය සේවය ඉඳලා තමන් ඉහළට ඇවිල්ලා යම් වෙලාවක ගොඩක් නිලධාරීන් හෘද සාක්ෂියත් එක්ක ගැටෙන්න වෙනවා මේ තීරණ ගැනීමේදී. ඒක නිසා හැමෝටම තියෙන අවශ්‍යතාවයන් ජීවත් වීම ඒ සියල්ල ගත්තාම යම් වෙලාවක ගැටුමක්. මම කියන්නේ මේක කවුද වගේ කියන්න ඕනට වඩා මේක ක්‍රමවේදයක් විදියට ශක්තිමත් වෙන්න ඕන. ඒක නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් එන වෙලාවේ මේ ප්‍රතිසංස්කරණ දෙනවා නම් රටේ මහජනතාව ඉල්ලා සිටිනවා නම් මහජන නියෝජිතයින්ගේ ස්වාධීන රාජ්‍ය සේවයක් ආරම්භ කළොත් තමයි ඔබ අපේක්ෂා කරන තැනට අපට රටපත් කරගන්න පුළුවන් වෙන්නේ. ඒකට විශේෂයෙන් මේ ප්‍රධාන තනතුරු වලට පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කවුන්සිලය හරහා සිද්ධ විය යුතුයි. එහෙම නුනොත් ඒක පුජ්‍යල පෞරුෂයන් මත විතරයි තියෙන්නේ. පුජ්‍යල පෞරුෂයන් කියන්නේ එහෙම තමන්ගේ හෘදසාක්ෂි විරුද්ධ නම් දාලා යන රැකියාවක් කරන්න ඕන. එතෙන්ට හදාගන්නයි අවශ්‍ය. හොඳයි, මම දන්නේ මේ ප්‍රශ්නේ ඔබතුමන්ගෙන් අහන එක කොච්චර සාධාරණද කියලා. මේ අපේ මුහුණුපතේ පළවුණු කමෙන්ට් එකක්. එතුමන් අහනවා දැන් රාජ්‍ය සේවයේදී විශ්‍රාම යාමේ වයස අපි 60යි කියලා තීන්දුවකට එනවා නම් මේක දේශපාලනයට අදාළ නැද්ද කියලා. මහජනතාව තීරණය කරන්න ඕන. මහජනතාව තීරණය කරන්න ඕන. ඒ කියන්නේ ඔබ නිකන් හිතන්නකො මේ රටේ සමහර පළාත් සභා මැතිවරණ අපි දැක්කා. සමහර මැතිවරණ ලේඛන දැක්කා. රටේ මහජනතාව එක අරක්කු පර්මිට් එකක් නොගත්තු ප්‍රතිපත්ති ගරුක දේශපාලනඥයන්ට ඡන්දය දීලා තිබුණේ නැහැ. සමහර වෘත්තිකයන්ට එහෙම එකක් තිබිලා නැහැ. එතකොට ක්‍රම දෙකක් පක්ෂවලට වගකීමක් තියෙනවා. මේ රට ඉල්ලා හිටන මට්ටමේ සමාජ ඒ කියන්නේ මම කියන්නේ උගත් කියන එකම නෙවෙයි. සවිඥානික ඒ කියන්නේ මේ සහකම්පනයක් තියෙන මිනිස්සුන්ට ලෙන්ගතුකමක් තියෙන රටට ආදරය තියෙන තමන්ගේ පුජ්‍යලිකත්වයේ හිතන්නේ නැති තමන්ට රට වෙනුවෙන් කැපකිරීමක් කරන්න පුළුවන් මිනිස්සු තමන්ගේ ලැයිස්තු වලට දාන්න. ඒක දේශපාලන පක්ෂවලක් කියන. ඒ වගේ මේ දාන ලැයිස්තු වෙනුත් අඩුම ගානේ හොඳම නිහෙක් තෝරලා දෙන්න වගකීමක් මිනිසුන්ටත් තියෙනවා. එතකොට මේක එහෙම ගණන්දිනුවකට සමාජය තල්ලු කරන්න ඕන. සමාජය ඉල්ලා සිටින සමාජය තේරුම් ගන්න ඕන මේ රට ගෙන යන්න ජව සම්පන්න තරුණ නායකත්වයන්ට තමන් ඉඩ දෙන්න. අවාසනාවකට මේ ලෝකෙම විශේෂයෙන් බලන්න මොන සංස්ථාද වියපත් නැත්තේ. ආගමික සංස්ථාවන් ගත්තත්, සමාජ සංස්ථාවන් ගත්තත්, ව්‍යාපාර සංස්ථාවන් ගත්තත්, දේශපාලන සංස්ථාවන් ගත්තත් 60න් පස්සේ අත්හැරීමේ ගුණය අඩුයි. මම කියන්නේ මිනිස්සු මානසික අපි බෞද්ධයෝ තේරුම් ගන්න ඕන. නිසි වයසේදී අපි මානසිකව ඊළඟ පරම්පරාවට තමන්ගේ පක්ෂවල නායකත්වයේ, තමන්ගේ ආයතනවල නායකත්වයේ, තමන්ගේ ව්‍යාපාර නායකත්වයේ බාර දෙන්න. ඒ කියන්නේ මේ අත්හැරලා තමන් සංසුන් වෙන්න ඕනේ. එහෙම කළොත් අලුත් ජෙනරේෂන් එක ඊට වඩා යමක් කරයි. මම පුජ්‍යලික විශ්වාස කරනවා මේ සමාජ ප්‍රතිසංස්කරණ පිළිබඳ හඬ තේරෙනවා නම් හැම අයගේම වගකීමක් තියෙනවා. යම් කාලයකට පස්සේ විශේෂයෙන්ම වේගෙන්
වේගයෙන් සමාජ ප්‍රතිසංස්කරණ වේගයෙන් වැඩ කරන්න පුළුවන් වේගයෙන් තීරණ ගන්න පුළුවන් පරම්පරාවකට ඒ ඇතුලේ ඒ හැම පක්ෂයක්ම ඉඩකඩ දීම සුදුසුයි හැම ආයතනයක්ම හැම ආගමික සංස්ථාවක්ම එහෙම වෙන්න ඕන. ඒ කියන්නේ අපි තේරුම් ගන්න ඕන අපි තා අවුරුදු 50ක් ජීවත් වෙන්නේ නැහැ. මම ජීවත් වෙන්නේ මම හොඳටම දන්නවා තා අවුරුදු 50ක් දැන් 60ට කිට්ටෝයිනේ. එතකොට අවුරුදු 60 විතර වෙනකොට අපි 60-65 වෙනකොටවත් අඩුතරමින් මේ ඊළඟ පරම්පරාවකට බාර දීම සුදුසුයි. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි මේකේ තියෙන දැන් ගොඩක් වෙලාවට රාජ්‍ය නිලධාරීන් මේක අමාත්‍යාංශ ලේකම්ගේ සිට පහළට යනකම් තියෙන ප්‍රශ්නයක්. සමහරවිට ඇමතිවරයා වැරදි දෙයක් කිව්වත් ඔව්ස එහෙම තමයි යස් එහෙම කියන සංස්කෘතිය තුළ තමයි මේ සියල්ල මේ තත්වයටපත් වෙලා තියෙන්නේ කියලා. එහෙම නැති රාජ්‍ය සේවයක් හදාගන්න මොකක්ද කරන්න ඕනේ? රාජ්‍ය සේවකයාගේ අමාත්‍යාංශ ලේකම්වරයාගේ ඊට පල්ලෙහා ඉන්න ආයතන සභාපතිවරයාගේ මේ අයගේ කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන් ක්‍රමවේදයක් අපේ රටේ හදන්න බැරිද? අනිවාර්යයෙන් දැන් කොහොමද අනිත් රටවල් වැඩ කරන්නේ? අනිත් රටවල් වැඩ කරන දේ අපි දන්නව කරන්න ඕන දේ. ඒක කරන්න නැති එකයි තියෙන්නේ. ඒ කියන්නේ දැන්ටත් දැන් මේ සමාජයේ මිනිස්සු කවුරුත් දන්නේ නැහනේ මේ රටේ සිවිල් සංවිධානවල හරි ආගමික සංවිධානවල හරි වෙනත් බහුජන සංවිධාන කියනවාද මේ අනුකරණ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අතරේ හඬක් තියනවාද රාජ්‍ය සේවය ස්වාධීන කරන්න ඕන කියලා. මට පේන්නේ නැහැ. එක බලමුලාශ්‍රයක තව බලමුලාශ්‍රයකට බලය වෙනස් කිරීම ඇරෙන්න මේ රාජ්‍ය සේවය ස්වාධීන කරන්න කියන්නේ. ඒක මේ මහජනතාවගේ හඬක් වෙන්න ඕන. සිවිල් සංවිධානවල හඬක් වෙන්න ඕන. කොහොමද එහෙම තියෙන්නේ? එහෙම තියෙන්නේ දැන් අධිකරණය යම් ප්‍රමාණයකට සාධින්නේ කොහොමද? අධිකරණ පාලනය කරන්න අධිකරණ සේවා කොමිසම සභාවෙන්. ඒක පත් කිරීම ක්‍රමවේදයක් තියෙනවා. හැබැයි රාජ්‍ය සේවය පත් කිරීම ක්‍රමවේද ගත්තම ඊට වඩා වෙනස්. ඒතකොට රාජ්‍ය සේවයට ඉහළින් දාන. ඒ කියන්නේ ඉහළ තනතුරුනේ. ඉහළ තනතුරු තමයි ස්වාධීන වෙන්න ඕනේ. ඉහළ තනතුරට ස්වාධීන වුණා නම් ඉබේම පල්ලෙහාට ඒ ක්‍රමවේදය ගලාගෙන යනවා. ඒක නිසා මේක ව්‍යවස්ථාදායක සභාවකින් ඉහළ තනතුරු වලට පත් කරන්න ඕන. ඊළඟට ප්‍රධාන සංස්ථා මණ්ඩල මහ බැංකුව ඒ වගේ දේවල් වලට පත් කිරීම. ඒ සියල්ල එහෙම වෙන්න ඕන. එහෙම නැති වුණොත් ඔබ බලාපොරොත්තු වෙන දේ අපිට හදන්න බෑ. මොකද මිනිස්සු කියන්නේ යම් කොටසක් ඉන්නවා ওই විදියට හැසිරෙන ප්‍රතිලාභ මට්ටමේ යන. ඒක නිසා මම මේක ලිඛිතවත් අධිකරණ අමාත්‍යාංශයට දැනුම් දුන්න මේ ව්‍යවස්ථා සංශෝධන අවස්ථාවේ රාජ්‍ය පරිපාලන ලේකම්වරයා විදියට රාජ්‍ය සේවයේ ස්වාධීන වෙනවා මේ තනතුරු වලට. ඒක කිව්වහම කියන්නේ මේ පත් කිරීමට ලොකු ක්‍රියාවලියක් යනවා. හැබැයි මම ඒක එහෙම පිළිගන්නේ. ඒ තනතුරු වුණා 100ක් ඉඳී. ඒක පළවෙනි සැරේදී යම් කාලයක් ගියාට අවුරුදු 60 විශ්‍රාම ගියාම මේ විශ්‍රාම යන එක්කෙනා විතරයි නිපත් කරන්න තියෙන්නේ. ඒක නිසා මම පිළිගන්නේ ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම පත් කරනවට වඩා අමාත්‍ය මණ්ඩල විසින් දැන් කරන පත් කිරීම සේරම පාර්ලිමේන්තු කවුන්සිල් හරහා පත් කරොත් අපිට යම් බලාපොරොත්තුවක් යන්න පුළුවන්. කොන්ද කෙලින් තීරණ ගන්න රාජ්‍ය සේවක බිහි කරන්න පුළුවන්. ලේකම්තුමනි දැන් මේ අපේ රටේ රාජ්‍ය සේවයේ පරිපාලනය සිද්ධ වෙන්නේ මේ පරිපාලන සේවයෙන්නේ. දැන් පරිපාලන සේවයට බඳවා ගැනීමේදී තරඟ විභාගයේදී තිබෙන දෙයක් තමයි බොහෝ වෙලාවට මේ කලා උපාධිය ගත්ත අය තමයි වැඩිපුර මෙතනට එන්නේ කියලා. ඒකට හේතුවක් තියෙනවා. මේ ප්‍රශ්න පත්‍රය හැදෙන විදිය තුළ රචනාමය ප්‍රශ්න ලියන්න තියෙන්නේ. ඒවට ලියද්දී කලා උපාධිය ලියපුවාට තියෙන අවස්ථාව වැඩි. විද්‍යා උපාධියක්, ගණිත උපාධියක්, කළමනාකරණ උපාධියක්, වාණිජ්‍ය වේදී උපාධියක් ගත්ත කෙනෙක්ට තියෙන අවස්ථාව අඩුයි කියලා. ඒ නිසා මේ ක්‍රමවේදයේදී යම් ආකාරයක වෙනස් තැනකට යන්න කල්පනා කළා නැද්ද? මේ ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ කලා උපාධිය වෙනුවෙන්. සම්පූර්ණයෙන් වැරදි ඒක. ඒක සම්පූර්ණයෙන්ම අසත්‍යයි. ඇත්තටම පරිපාලන සේවයට නෙවෙයි සියලු දීප ව්‍යාප්ත සේවවලට එනකොට කලා උපාධාරීන්ට වඩා අනිත් උපාධාරීන් ඉන්නේ. ඒක වැරදි. ඒක මිත්‍යා මතයක්. ඒක මිත්‍යා මතයක්. ඒ කියන්නේ එහෙම කලා උපාධාරීන් හරි එහෙම කියලා නෑ. සම්මිශ්‍රණයක් තියෙන්නේ. බහුතර ඉන්නේ කලා නොවන උපාධාරීන්. ඒක තමයි ඇත්ත තත්ත්වය. ඒක සංඛ්‍යාත්මකව ඒක තමයි හරි තත්ත්වය. අනිත් එක මගේ නම් කිසිම තක්සේරුවේ වෙනසක් නැහැ. කලාද විද්‍යාවද කළමනාද කියලා. මොකද දන්නවද මේ මිනිස්සුන්ට එන්න ඕන නිලධාරියා පුටුවේ ආවහම Tamanට තේරුම් ගන්න ඕන ඔළුවක් තියෙන්න ඕන. තමන්ගේ කාර්යභාරය මොකද ඒ විභාගේ පාස් වෙන්න බෑ. එහෙම මොන උපාධිය කරත් ඒ විභාගේ පාස් වෙන නිපුණතාවය තියෙන කෙනා. ඒ දැනුම තිබිය යුතුයි. දෙවෙනි කාරණේ තමයි තමන්ගේ සේවාලාභය කියන්නේ තමන්ට පඩිගෙවන කෙනා කියන එක. අපි නඩත්තු කරන කෙනා කියන එක. කලින් මුදල් ගෙවපු කෙනෙක් කියන එක. ඒක නිසා ඒ සේවාලාභියට සේවා සපයන ක්‍රමවේදයක් හදන්න ඔළුවක් තියෙන එකයි අවශ්‍ය වෙන්නේ. ඒක නිසා මගේ තක්සේරුව මම ඇත්තටම අහන්නෙත් නැහැ කැම්පස් එක මොකද්ද උපාධිය මොකද්ද කියන එක. මට වැදගත් වෙන්නේ එයාට තියෙන කාර්යභාරය මිනිස්සුන්ට හිතවත් මේ ලබා දෙනවද කියන එක විතරයි. ඒ අතින් ඔය කියන සංඛ්‍යාලයකනේ වැරදි එහෙම එකක් නැහැ.
දැන් මේ බොහෝ ප්‍රශ්න ගලාගෙන එනවා අපි දුරකථනය සම්බන්ධ කරගත්තේ නැතුණාට අද අපේ මුහුණු පොත සජීව විකාශය යටින් ප්‍රශ්න ගණනාවක් එනවා මම තව එක ප්‍රශ්නයක් විතරක් ගන්නම් අපේ වෙලාව අනුව දැන් මේ මහේෂ් කියලා කෙනෙක් මේ ප්‍රශ්නය යොමු කළා තියෙන්නේ වෙන රටවල විශ්‍රාම වැටුප දෙන්නේ ආර්ථිකයට දායක වුණු කාලය පදනම් කරගෙන හැබැයි අපේ රටේ එහෙම නැහැ විශ්‍රාම වැටුප රාජ්‍ය සේවයට අදාළ වෙන්නේ නැහැ කමංගේ කාලය අදාළ වෙන්නේ නැහැ හැමෝටම සමාන විශ්‍රාම වැටුපක් දෙන්න කියන එක. ඕක දේශපාලනයේදීත් කියනවා ඒ නිසා මේකටත් යම්කිසි ක්‍රමවේදයක් යෝජනා වෙනවද ඉන්න කාලය අනුව විශ්‍රාම වැටුප දෙන එක? ඔව් ඇත්තටම රාජ්‍ය සේවෙත් එහෙම තමයි. ඒ කියන්නේ රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප දෙන්න ඉන්න කාලය පදනම් කරගෙන. ඒ කියන්නේ අඩුම තරමින් අවුරුදු 10ක් සේවය කරලා තියෙන්න ඕන. එතකොට හම්බෙන්නේ පොඩි ප්‍රමාණයක්. ඊළඟට අවුරුදු 20 30 ඒ වගේ ඒ ප්‍රමාණය අනුව තමයි තමන් උපයා ගන්න විශ්‍රාම වැටුප ක්‍රමය වෙනස් වෙන්නේ. හැබැයි ඉතින් කොහොමත් අපිට දැන් 2017න් පස්සේ බලවගත්තු රාජ්‍ය සේවකයන්ට තියෙන විශ්‍රාම වැටුප ක්‍රමයක් නැහැ. ඒක එතනින් නතර වෙලා තියෙන්නේ. ඒකට මොකද වෙන්නේ? ඒගොල්ලන්ට අපි විශ්‍රාම වැටුප ක්‍රමයක් හදන්න ඕන. ඒ කියන්නේ අපි මේ රටදායකත්ව විශ්‍රාම වැටුප රටට ගැලපෙන විශ්‍රාම වැටුප ක්‍රමයක් හදන්න ඕන. ඒ කියන්නේ අපි හැමෝම තේරුම් ගන්න බෑ. අපි මේ ඉල්ලුවට වැඩක් නැහැ. අපේ රටේ වෘත්ති සංගම් ඇතුළුව ඒ හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන අපේ රට නඩත්තු කරන පිරිසගේ බදු ආදායමින්නේ අපි මේක නඩත්තු කරන්නේ. ඒතර මේ මහජන සේවාන් ටික පවත්වාගෙන යන්න මේ ටික කරන්න මේ රටට හදලා දෙන්න ඕන. රටට උපයලා දෙන්න ඕන. ඒතකොට රට අඩුම තරමින් ඒක පුජ්‍යලා දාම ඩොලර් මිලියන 10000ක විතර මට්ටමකට ගෙනල්ලා තමයි අපි මේ කියන සුඛ විහරණයට යන්න වෙන්නේ. ඊට මෙහා ඒක ගොඩනගන්න කැප වෙන්න ඕනේ. එහෙම ගොඩනගුවොත් තමයි අපි හැමෝටම ජීවත් වෙන්න පුළුවන් ප්‍රතිලාභ ගන්න පුළුවන් වෙන්නේ. එතකන් එක ජෙනරේෂන් එක අවුරුදු 5ක් කැප කරන්න වෙනවා. ඒකට අපි සූදානම් වෙන්න ඕන. හොඳයි. ඉතින් අවසන් විනාඩි 4ක කාලේ නෙලකම්තුමනි සමනෙන් ඔබතුමන්ව රාජ්‍ය සේවය තුළ දකින්නේ බොහෝ අය දකින්නේ සත්‍ය විනිවිද දකින්න පුළුවන් ලේකම්වරයෙක් විදිහට රාජ්‍ය නිලධාරියෙක් විදිහට. දැන් අපි මේ ආර්ථික අර්බුදය තුළ අපි සෑහෙන දුරට ගිරිලා ඉන්නේ. මේකෙන් ගොඩ එන විදිහක් පිළිබඳව අපි කල්පනා කරන්න හැම ශේෂ්ත්‍රයක් තුළම. ඔබතුමන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වගේම රාජ්‍ය නිලධාරියෙක් විදිහට ඔබතුමන් රටේ සමස්ත පුරවැසියන්ට මොකක්ද මේ වෙලාවේ කියන්න තියෙන්නේ? අපි මෙහෙම කළොත් අපිට මෙතනින් ගොඩ එන්න පුළුවන් වගේ දෙයක් මොකක්ද ඔබතුමන්ගේ යෝජනාව? ඔව් ඊටාම පැහැදිලි මේ අර්බුදයෙන් ඉන්න නම් අපි ඩොලර් උපයන්න ඕන, ඩොලර් ඉතුරු කරන්න ඕන. අපි උදේ ඉඳන් රැ වෙනකන් ඩොලර් පුච්චන જાතිය. ඒක අඩු කරගන්න ඕන. ඊළඟට අපි ඩොලර් උපයන්න ඕන. උපයන මිනිස්සු දිරි ගන්නන්න ඕන. මේ ඊළඟට අපි දන්නේ නැතුව අපි විනාශ කරන ගොඩක් දේවල් තියෙනවා. මහජන සේවා සැපීම. අපි මිනිස්සු කොළඹට ගෙන්නන්න නැතුව පාස්පෝර්ට් එක දෙන්න ඕන දිස්ත්‍රික් මට්ටමේ. ඒක මම අපි බලාපොරොත්තු වෙන ජනවාරි ඉඳන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් කොළඹට එන්නේ වන් ඩේ සර්විස් එක. ඩෙන්ටි කාඩ් එක ගන්න කොළඹට එන්නේ නැති වෙන්න. මහජන සේවල් පුළුවන් තරම් මේ මොකද්ද උපැන්න සාතියක් ගන්න මාස 6න් ඇට එහාට මෙහාට යන එක වළක්වන්න ඕන. ඒ විදිහට මහජන සේවාවන් පුළුවන් තරම් පල්ලෙහාට ගන්න ඕන. ඒ හේතුව මොකද? ඒ වාහන වල යනකොටත් පිච්චෙන්නේ ඩොලර්ස්. ඒතකොට සමහර තැන්වල තියෙනවා රුපියල් 60ක් අය කරනවා වනාන්තරයට ඇතුළෙන්. එතන නිලධාරීන් දෙන්නෙක් ඉන්නවා. අවුරුද්දට අය වෙන ගානට වඩා වැඩි ගාන. සමහරට ඒ රිසිට් එකට යන වියදම් වැඩි ඒවා ඩොලර්ස්. මේ සේවාවට වඩා. ඒක නිසා මේ ක්‍රියාවලින් සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කරන්න. කරලා ඒවා සම්පූර්ණ ප්‍රතිසංස්කරණය කරන්න ඕන. සියලු මහ ජනතාව තේරුම් ගන්න ඕන අපි ඇතුළුව අපි ඒක පටන්ගෙන තියෙනවා. විදුලිය, ජලය මේ සියල්ල පිටිපස්සේ ඩොලර්ස් තියෙන්නේ. අපේ ආහාර වේල ගත්තත් අපි කෑම, ප්ලේට් රේස් කියන පිඟානෙන් දෙන්නෙකුට පුළුවන් කන්න පුළුවන් තරම් ප්‍රමාණයක් සමහරට ගෙදර බින් එකට විසි කරනවා. අසන්න ගත්තට පස්සේ විනාශ කරනවා ගොඩක්. රිසෙප්ෂන් හෝල් එකක්, වෙඩින් එකක්, හෝටල් එකක් ගත්තොත් 130ක් විතර ආහාර විසි කරනවා. අපේ ආහාර සංස්කෘතිය වෙනස් කරගන්න වෙනවා. ආහාර කල්ත ගැනීමේ ක්‍රමය හදාගන්න වෙනවා. රටක් විදියට අපට ගොඩනගෙන්න නම් අපි ගැන විශ්වාසය තියන්න වෙනවා. බාහිරත්වයට වඩා. අපි ඩොලර් මිලියන 600ක තෙල් දවස් 4-5කින් පුච්ච ගියොත් මේකෙන් ගොඩ එන්න බෑ. ඒක නිසා අපි ඉන්ධන පරිහරණය උගක් අඩු කරගන්න වෙනවා. දැන් අපි කියන්න ඕන විශේෂයෙන් අම්මලා මේ රටේ ගෑස් එක මාසයක් පාවිච්චි කරන්න දැන් මාස 3ක් දක්වා අරන් යනවා. ඒ වෙන ක්‍රමයේ වෙනස් කරගෙන තියෙනවා. පොල් කටු ලිපක් අරගෙන තියෙනවා. දැන් ඊයේ මට කුෂිකර්ම ලේකම්තුමා කිව්වා එතුමා මේ දෑකැටි යම් ප්‍රදේශවල දැන් දෑකැටි නිෂ්පාදනය කරන කම්මල් වලට කියලා. මොකද දැන් අපිට තෙල් නැහැ කියලා ගොයන් නොකපින්න බෑ. අපට අසීරු තත්ත්වයන් වලට මුණ දෙන්න විකල්ප ක්‍රමවේදයන්ට යන්න වෙනවා. මේ අසීරුතාවයේ අපිට යම් කාලයක් ඉන්න වෙනවා. ඒක ස්ථිරයි. එතකොට ඒකෙන් ගොඩ එන්න නම් හැමෝම කැපකිරීම කරන්න ඕනේ. මේ රටේ මහ ජනතාව ඉල්ලා ඉන්නේ ඒක හැමෝම. දේශපාලඥයන් හැමෝම සියලු දෙනා. හැමෝම. එතකොට නිලධාරීන් විදිහට මටත් බස් එකේ යන්න සිද්ධ වෙනවා. දුර ගමනක් මම වාහනේ අරන් යනවා නම්
මේ එක වැරදි. දැන් කුෂිකර්ම ලේකම්තුමා ගෙසතේ ගාලු ගියා බස් එකේ ගියේ මමත් යන්න හිටියා මට වෙන වැඩ නිසා යන්න බැරුණා. අපි තීරණය කරා අපි එහෙම කරන්න වෙනවා. අපිට මේ සීමිත ගමන් ප්‍රමාණයක් කරන්න අපිට දුර ගමන් යනකොට බස් එකේ හරි කෝච්චියේ යන්න වෙනවා. ඒ විදිහට හැමෝම ඔළුව හදා ගන්න ඕන උඩ ඉඳන් පහළට ඒක දේශපාලන අධිකාරියටත් පොදුයි නිලධාරීන්ටත් පොදුයි මහජනතාව නම් සාමාන්‍ය මහජනතාව දැන් නෙවෙයි දැන් මාස ගාණක් තිස්සේ ඔවුන්ගේ සීමාට එහා කැපකිරීම කරගෙන ඒක අපි තේරුම් ගන්න ඕන. අසීමිත කැපකිරීමක් කරන මොකද ඒක පේන්නේ නැත්තම් ඒකට වටිනාකමක් දෙන්නේ නැත්තම් ඒක හරි අකෘතඥ බව. හැබැයි තවමත් එහෙම කැපකිරීම නොකරන මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ තවමත් තෙල් ටික ගහලා ජොගින් ට්‍රැක් එකකටත් කාර් කේනවා නම් ඒක තේරුම් ගන්න ඕන මම කරන්නේ වැරදි වැඩක් කියන එක. මට සල්ලි තිබුණට මට ඕන තරම් තෙල් ගහලා පාවිච්චි කරන්න බෑ කියන එක. දැන්වත් ලොකුවට තෙල් පුච්චන වාහන ගෙදරින් තියන්න ඕන. එයා වෙන ක්‍රමයකට යන්න ඕන කියන එක. ඒ නිසා මේ රට ඉල්ලා සිටින ඒ කැපකිරීම සියලු දෙනා කළොත් මහ ජනතාවට ඒකට අනුග්‍රහය දක්වයි සහයෝගය දක්වයි. අපි අර්බුද වලින් ගොඩ එන්න ඉතාම සුවිශේෂ හැකියාවක් තියෙන ජාතියක්. මම විශ්වාස කරනවා මේ රටේ සුවහසක් මිනිස්සු මේ ආහාර අර්බුදේ ජය ගන්න තමන්ගේ උදැල්ල දැකත් අතට අරන් මේ වැඩ පිළිවෙලට සහයෝගය දෙයි කියලා. හොඳයි. මේක තමයි වැදගත්ම කතාව. අපි හැමෝටම පුරවැසියෝ විදිහට බොහෝ දේවල් කරන්න පුළුවන්. මේක පුරවැසියෝ විදිහට එක්කෙනෙක්ට එක විදිහක් තව කෙනෙක්ට තව විදිහක් නෙවෙයි. ඉහළ සිට පහළට විහිදෙන හැම කෙනෙක්ම තමන්ගේ වගකීම හරියට කළොතින් තමන්ගේ කැපකිරීම හරියට කළොතින් අපිට පුළුවන් ලේකම්තුමන් කියන විදිහට රටක් විදිහට ඉස්සරහට යන්න මේ අභියෝගයේ ජයග්‍රහණය කරන්න අපේ අනාගත පරම්පරාවට මීට වඩා වෙනස් රටක් ඉතුරු කරලා දෙන්න. අද අපි කතා කළේ මේ අර්බුදයේ හැමුවේ රාජ්‍ය සේවය පුරවැසියෝ රාජ්‍ය සේවයේ කළමනාකරණය වෙන්න ඕන විදිහ මොනවද කරන්න පුළුවන් ප්‍රතිසංස්කරණය යන්න පිළිබඳව. අපේ සාකච්ඡාවට සහභාගී වුණේ රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්තුමන් MMPK මායාදුන්නේ මැතිතුමන් බොහොම ස්තුතියි ඔබතුමන්ට. බොහොම ස්තුතියි. සුබ දවසක්. සුබ දවසක් ඔබතුමන්ටත්. අද අපි සුභාරතී සංවාද මණ්ඩපයේ සමාප්තිය සටහන් කරනවා. ඒ සමගින් අද සුභාරතී සංවාද මණ්ඩපයේ අපේ කණ්ඩායම නිෂ්පාදන සහාය ඉනෝකා ගමගේ නව මාධ්‍ය සහාය හසිතා හේමාලි අද සම්බන්ධීකරණය සහදීක්ෂණයේ TDK ජයන්ත නිෂ්පාදනය කළ පවිත්‍රා කේෂණී නානායකාර මම ගයන් කෞශල් ජයවීර අපි හෙටත් උදෑසන 7ට මුණ ගැහෙනවා සුභාරතී සංවාද මණ්ඩපයෙන්. දැනුම ලබා ගමු උදෑසනකසේ සිතැඟි වඩාලම් දිය ඇල්ලකසේ සුභාරතී සුභාරතී